නදුන්න හරිද? පළවෙනි පේජ් එක කරලා ඉවරද? පළවෙනි පේජ් එක ඉවරයි සර්. ඉවරයි. හරි. එහෙනම් මම මේ සාකච්ඡා කරන්නම් එතකොට. දැන් එතකොට මේ අනිත් කටියත් එක්කම එතකොට මේ උත්තර පැහැදිලි කරමින් මම සාකච්ඡා කරන්නම්. ඔයගලන්ට විභාගේ තියෙනවා නම් එතකොට විභාගෙට මේ වගේ පේපර් එකක් තමයි එන්නේ. හරිද? දැන් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්න 20ක් තියෙනවා පේපර් 1 එකේ. එතකොට මේ ප්‍රශ්න 20ට හරියටම උත්තර ලිව්වොත් ලකුණු 40ක් හම්බ වෙනවා දෙක ගානේ. දැන් හරියටම හරි උත්තරය තෝරගන්න එක තමයි වටින්නේ. මොකද මේවල ලියන්න දෙයක් නැහැ. ලියන්න දෙයක් නැහැ. තියෙන දැනුමින් තර්කය පාවිච්චි කරලා තර්කානුකූලව හරි උත්තරය තෝරගන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම මේ ගොඩක් වෙලාවට පේපර් 1 එක කරනකොට 10 11 වසර සහ 9 වසරේ විද්‍යා විෂයේදී 10 11 විතරක් නෙමෙයි 9 වසර 8 වසරත් එහෙම තමයි මේ පේපර් 1 එකේ නිවැරදි පිළිතුරු නැහැ බොහෝ වෙලාවට. නිවැරදිව තියෙනවා. හරිද? හැබැයි බොහෝ වෙලාවට විද්‍යාවට නිවැරදි පිළිතුරු කියලා නෙමෙයි කියන්නේ. වඩාත්ම සුදුසු පිළිතුරු. ඒ කියන්නේ හොඳම උත්තරය තෝරන්න ඕන අහන ප්‍රශ්නෙට අදාළව. ආසන්නතම උත්තරය තමයි තෝරන්න වෙන්නේ. මොකද එතන ඒ ආසන්නම උත්තරය තෝරන්න තර්ක කරන්න වෙනවා. නිවැරදි පිළිතුර කියන්නේ හරි උත්තර එකයි තියෙන්නේ. ඒ හරි උත්තර සමහරලාට දෙන්නේ නැහැ. හරි උත්තර දෙන්නේ නැත්තේ තර්කයේ දියුණු කරන්න. සමහරට ගැටලු ඇති වෙනවා. ගැටලු ඇති වෙද්දී වඩාත්ම හොඳම උත්තරය තමයි තෝරන්නේ. ඒ හින්දා ගොඩක් මේ වගේ පේපර් එකක් කරද්දී අර බොරුවට නිකන් කලබල වෙන්න ඕනේ නැහැ. මේකට හරි උත්තරයක් නැහැ නේ. මේකට හරි උත්තරයක් නැහැ නේ. මේක උත්තර හතරම වැරදිනි කියලා. එහෙම කරලා මේ ඒ ප්‍රශ්නේ අතහැරලා දානවා. අපරාධ ලකුණු හම්බෙන්නේ. එතකොට එතනදී බලන්නේ හරි උත්තරේ නෙමෙයි වඩාත්ම නිවැරදි උත්තරේ බලන්නේ. එහෙනම් මේකේ පැහැදිලිවම ගහනවා මේ වඩාත් නිවැරදි. නිවැරදි නෙමෙයි වඩාත් නිවැරදි උත්තරය තමයි තෝරන්න වෙන්නේ. ඒකෙන්ද නිවැරදිම පිළිතුරු කියලා නෑ වඩාත් නිවැරදි. මිනිස් කනේ ශ්‍රවණ සංවේදනයේ ලබා දීමට දායක වන ව්‍යුහයක් වන්නේ මොකද්ද වගේ හිවි? මොකද්ද? මොකද්ද? අර්ධ චක්‍රාරනාද අර්ධ චක්‍රාකාර මිනිස් කනේ ශ්‍රවණ සංවේදනයේ ලබා දීමට දායක වන ව්‍යුහයක් වන්නේ අර්ධ චක්‍රාකාර නාල වැරදි. වැරදි. හරි උත්තරේ මොකද්ද? කර්ණ ශංකය. මතක නැද්ද කන? ඕක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මුලේව අමතක එකනේ. පේපර් එකක් කරද්දී එකක් තමයි අමතක වෙච්ච දේවල්, එහෙම නැත්නම් දන්නේ නැති දේවල්, නැත්නම් අමතක වෙච්ච දේවල් නැවත වාරයක් පාඩම් කළ යුතුයි කියන මතකයේ මේ මොකද්ද අවශ්‍යතාවය ලැබෙනවා රිවිෂන් කරද්දී. නැත්තම් හිතන් හිටියට බොහෝ වෙලාවට පුළුවන් කියලා බොහෝ දේවල් මතක නැහැ. ලියන්න ගියම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. අර ලියන්න ගියම තමයි දන්නේ සම්පූර්ණයෙන් අමතක වෙලා සමහර දේවල් කියලා. මොකද හැමදේම තර්කානුකූලව කියන්න බෑ. සමහර දේවල් තියෙනවා පාඩම් කරලා ලියනවා තියෙනවා. දැන් මේවා හැම පාඩම් කරලා ලියනවා. බයොලොජි වල තියෙන ගොඩක් වෙලාවට පාඩම් කටපාඩම් වගේ තමයි ඉතින්. ඒ හින්දා අර්ධ චක්‍රාකාර නාල වලින් කරන්නේ ඇඟේ බොඩි එකේ බැලන්ස් එක. බොඩි එකේ තුලනය තමයි තමන් කෙලින් ඉන්නවද ඇලවෙලා ඉන්නවද කියලා ඒ බොඩි එකේ තුලනයට තමයි හේතු වෙන්නේ අර්ධ චක්‍රාකාර නාලය. එතකොට කර්ණපටහ පටලයේ තියෙනවා කර්ණපටහ පටලයේ කම්පණය වෙනවා කර්ණපටහ පටලයට පස්සේ අස්තිකා තුනක් තියෙනවා මුනිදා කියලා. මතකද මුනිදා? මං කිව්වත් එක්ක මං හිතන්නේ මුනිදා. මුනිදා කියන්නේ මුද්ගරිකාව නිගාතය දරණකේ. මුනිදා කියලා කියන්නේ කෙටි පාඩම් කරගන්න. මුද්ගරිකාව නිගාතය දරණකේ. එතකොට මේ අස්ථි තුන කම්පණය වුණාන් පස්සේ මේ අස්ථි තුනේ අන්තිම අස්ථිය දරණකයේ සම්බන්ධ වෙනවා මේ ලික්විඩ් එකක් දියරයක් තියෙන ගොළු බෙල්ලෙක්ගේ හැඩයේ තියෙන ඉන්ද්‍රියකට. ඒක ඇතුලේ තියෙන ද්‍රවයක්. ඒක තමයි අන්තිමට කම්පණය වෙන්නේ ශ්‍රවණ ස්නායුව සම්බන්ධ වෙන්නේ එතෙන්ට. ඒකට කියන්නේ කර්ණ ශංකේ. පිළිතුර 1-3 කර්ණ ශංකේ. 2 හෘදයේ සිරස් කඩක් දැක්වෙන රූපයේ ඒ අක්ෂරයෙන් දක්වා ඇති කුටීරය කුමක්ද? ඔන්න ඒ අක්ෂරය. මොකද්ද? වම් කෝෂිකාව. වැරදි. වම් කෝෂිකාව අනිත් පැත්තේ අත් දෙක මාරු කරලා තියන්න ඕන. හෘදේ ඉස්සරහට අපි ඇඳන් පස්සේ
හෘදේ වම දකුණ මාරු වෙනවනේ. ඔයාගේ ඉස්සරහින් ඉන්න පුද්ගලයෙක් ගත්තොත් ඔයාගේ ඉස්සරහින් ඉන්න පුද්ගලයාගේ මොන අතද ඔයාගේ වම් අත පැත්තේ තියෙන්නේ? ඉස්සරහින් ඉන්න පුද්ගලයාගේ මොන අතද ඔයාගේ වම් අත පැත්තේ තියෙන්නේ? ඉස්සරහින් ඉන්න පුද්ගලයාගේ දකුණු අත. ඒ කියන්නේ හෘදේ කපල ඉස්සරහට ඇදලා තියෙන්නේ. මේ හෘදේ වාට හයි කරුවොත් ඔය හෘදේ තියෙන්නේ මේ හෘදේ දකුණු පැත්ත. දකුණු පැත්ත තමයි ඉස්සරහා පැත්තට හරවලා තියෙන්නේ. ඔයා ඉස්සරහා පුද්ගලයෙක් හිටන් හිටියොත් ඉස්සරහා පුද්ගලයාගේ වම් අත තියෙන්නේ වාගේ දකුණු අත පැත්ත. මොකද මේ හෘදේ හරවලා යඳින්නේ. හෘදේ ඉස්සරහා පැත්තයි මේ යඳින්නේ. වම දකුණ මාරු වෙනවා. එතකොට මොකක්ද ඒ කියන්නේ? එතකොට දකුණු කෝෂිකාවනේ. අන්න රයි දකුණු කෝෂිකාව. මේක උත්තරේ 4. දකුණු කෝෂිකාව. උත්තරේ දකුණු කෝෂිකාව. හරිද? 3. බලය මැනීමේ සම්මත ඒකකය කුමක්ද? මොකද්ද උත්තරේ? 1 නිව්ටන්. නිව්ටන් තමයි සම්මත ඒකකය. 4. ශාක තුල ඇති වර්ධක ද්‍රව්‍යයක් වන ඔක්සිජන මගින් මොකද්ද කරන්නේ? දැන් බලන්න ඒකත් ඉතින් කඩපාඩම් තමයි ඔක්සිජන මගින් කරන දෙයක් අහන්නේ. කඳෙහි හා මූලෙහි සෛල දික්වීම පාලනය කරයි. ඔව් ඒක තමයි උත්තරේ. දික්වීම පාලනය කර ඔක්සිජන වලින් කරන්නේ ඒක තමයි. 5. සෝඩියම් සහ කොපර් යන මූලද්‍රව්‍යයන් සංකේත වලින් දැක්වූ විට පිළිවෙලින් මොකක්ද දෙන්නේ? කොපර් සෝඩියම් සහ කොපර්. Na හා Cua. මොකද්ද? Na හා Cua. ඔව් උත්තරේ එතකොට කීයද? 2. කීයද? 2. 2. 6. උත්තර කියන්නද? ඔකට මං කිව්වා එදානේ අපි ගිවිසුම නැනෝ තාක්ෂණය සාකච්ඡා කරුවනේ. 3 තුන්වෙනි උත්තරේ. මොකද්ද? 3. ඔව් ඒ කියන්නේ එදා ඕගලන් මම එදා පැහැදිලිවම කිව්වනේ නැනෝ තාක්ෂණය කියන්නේ පරිමාණයක් තියෙනවා අපිට ඒ වගේ කුඩා ප්‍රමාණයෙන් තමයි අපි නිෂ්පාදනයක් කරේ ඕනම දෙයක් හදද්දි හදන්න ඕන සෛල තුල ජීවීන්ගේ සෛල තුල ඕනම නිෂ්පාදනයක් ප්‍රෝටීන නිෂ්පාදනය. දැන් උදාහරණයක් කියමුකෝ මෙහෙම කියමුකෝ. දැන් අපි සාමාන්‍ය මෙතනත් මම ඔයගලන්ට පැහැදිලි කරනවා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ පැහැදිලි කිරීම දැන් අනිත් කට්ටියත් අහනවනේ කොහොමද මේක රෙකෝඩින් එක යනවනේ. රෙකෝඩින් එක ගියාම අනිත් කට්ටියත් අහපුවම තේරෙයි. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා අරක්කු පෙරනවනේ මිනිස්සු නෙමේ මිනිස්සු විතරක් නෙමේ ඒ කියන්නේ කර්මාන්තයක් කියලා අරක්කු පෙරනවා. අරක්කු කියන්නේ මද්යසාර කර්මාන්තය. හරිද? ඇල්කොහොල්, එතනෝල්. ඒ කියන්නේ බොන අරක්කු වල නම එතනෝල්. ඔය විස්කි කිව්වත් ඔය බ්‍රැන්ඩි කිව්වත් මොන වර්ගයේ කිව්වත් මිනිස්සු රැවටෙන්නේ ඔය ලේබල් එකේ නමට ඔයාට දාන අර එසෙන්ස් එකටයි ඔක්කොමගෙම තියෙන එක සංයෝගයයි. ඒ ওই සංයෝගය අර වෙන සංයෝගයක් ලෝකේ නෑ එකයි තියෙන්නේ C2H5OH C2H5OH කියලා කියන්නේ එතනෝල්. හරිද? ඕකම තමයි හම්බෙන්නේ ඕවට දාන ෆ්ලේවර්ස් තියෙනවා එක එක රහෙන්න එසෙන්ස් මේ මොකක් කලර්ස් තියෙනවා රතු පාට වෙන්න කහ පාට වෙන්න දානවා. සමහර ඒවා තනිකර සුදු පාටක් තියෙනවා. කිසිම පාටක් නෑ ඒ සංයෝගයේ. එතකොට මේ එතනෝල් සාමාන්‍යයෙන් කර්මාන්තයේ සාමාන්‍ය කෙමිකල් රියැක්ෂන් එකකින් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් එහෙම නිෂ්පාදනය කිරීමක් නෙමෙයි මෙතන යන්නේ. සීනි දාලා ඊස්ට් දානවා. ඊස්ට් කියලා කියන්නේ දිලීර වර්ගයක්, පුස් වර්ගයක්. ඊස්ට් කියන්නේ දිලීර වර්ගයක්. නැත්නම් සාමාන්‍ය කිව්වොත් පුස් වර්ගයක්. මේ ඊස්ට් පුළුවන් සීනි අණු උරාගෙන ග්ලූකෝස් හරි ඕනම සීනි අණුවක් උරාගෙන මේ ඊස්ට් පුදුම හැකියාවක් තියෙන ඊස්ට් පුළුවන් ඒක හරවන්න එතනෝල් අණුවකට. ඒතර ඊස්ට් කියලා කියන්නේ ජීවියෙක්. මේ ජීවියගේ ශරීරය ඇතුලේ තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඒතර මේ ජීවියගේ ශරීරය ඇතුලේ මේ ඒකසෛලික ඊස්ට් පාන් හදන්න ගන්න ඊස්ට් පාන් පුප්පවන්න ගන්න ඊස්ට් මේ ඊස්ට් මගින් මේක කරන්නේ එයාගේ තියෙන ජීවි සෛලය මෙන්න මේ ජීවි සෛලය අස්සේදී ඒ එක්තරා පරිමාණයකට මේ තියෙන එයාගේ ඇතුලේ තියෙන ප්‍රෝටීන වලින් එන්සයිම් වලින් එයාගේ අස්සේ තියෙන එන්සයිම් වලින් ඊටාම නිවැරදිව
ඒකේ වැරද්දක් වෙන්නේ නැතුව හරියටම එතනෝල්ම හදනවා. හැබැයි කර්මාන්ත ශාලාවේදී වෙන කෙමිකල් රියැක්ෂන් එකකින් එතනෝල් හදන්න ගියොත් ඊට වඩා පාඩුයි. එතන එරර්ස් එන්න පුළුවන්, අත්තරදීම් වෙන්න පුළුවන්, වෙන වෙන සංයෝග හැදෙන්න පුළුවන්. වෙන වෙන සංයෝග හැදුනොත් එතනෝල් එක බිව්වොත් මැරෙනවා. උග්‍ර විසයි. එතනෝල් තමයි ටිකක් විස අඩු. ඒ නිසා එතන බලන්න ජීවියෙක් පාවිච්චි කරන්නේ සෛලයක් කියලා කියන්නේ නැනෝ පද්ධතියක්. හරියටම එතනෝල්ම තමයි හදන්නේ. වෙන අනම්මනම් හැදෙන්නේ නැහැ. පස්සේ වෙන වෙන දේවල් එක්ක වෙන්න පුළුවන්. නමුත් එතනෝල් අණු එතනෝල්ම තමයි. ඒ නිසා තමයි ලෝකේ හැමතැනම ලංකාව ඇතුළු ලෝකේ ඕනම රටක එතනෝල් නිෂ්පාදනය කරන්න ගන්නේ සෛලයක්. ඒ තමයි ඊස් කියන සුදුසු ජීවියව දිලීරයක්. එතකොට එතනත් බලන්න එතනත් තියෙන නැනෝ තාක්ෂණයේ තියෙන්නේ ස්වභාවික නැනෝ පද්ධතියකින් තමයි නිෂ්පාදනය කරන්නේ එතනදී. එතකොට එතනදී අණු සංයෝග වර්ග භාවිතා වෙන්නේ නැනෝ පරිමාණයට. නැනෝ පරිමාණය තමයි නැනෝමීටර 100ට වඩා අඩුයි, 1ට වඩා වැඩි. නැනෝ බිඳුව ඒව නෑ, මොකද බිඳුව කියන්නේ සයිස් එකක් නෑනේ. ඒක නැනෝමීටර එකටත් 100ත් අතර ප්‍රමාණය තමයි මේකේ තේරුම. උත්තරේ හරි. එදා මම කිව්වනේ ඒකනේ. right. දැන් එතස 7 වෙනි ප්‍රශ්නේ. මම මේක සාකච්ඡා කරමින් යන්නම්. එතකොට ඔයාලට පරණ තියරි මතක් වෙයි. හරිද? සර් මම ඒක කරා. very good. okay. පරණ තියරි මතක් වෙයි. පරණ තියරි එක්කම කරන්නම්. එතකොට මතක් වෙයි ඕන්න. මේක ස්වභාවික ආපදා. මේක මේ පාඩම මම කෝ අන්තිම පාඩම කියලා. මේ පාඩම මේ අලුතෙන් බලන්න දෙයක් නැහැ. මේ වගේ දේවල් 8 වසරේ තිබ්බ මේ සාමාන්‍ය දැනුමින් අහන්නේ මේ වගේ ලොකු ප්‍රශ්න අහන්නේ. අන්තිම පාඩම මේක කරන්න අවශ්‍යයක් වෙන්නේ නැහැ. මොකද 8 වසරෙත් මේවා තිබ්බා. සුනාමි තත්ත්වයක් ඇතිවීමට බලපාන සාධකයක් වන්නේ පහතේ වයින් කවරක්ද? ඇත්තටම සුනාමි තත්ත්වයක් ඇති වෙන එක උත්තරේ නිවැරදිව දන්නවනේ. ඔයා සාමාන්‍ය දේවල් නෙවෙයි, මහලු පාඩමක් නෙමෙයි අන්තිම පාඩම. එක හරි. සාගර පත්ලේ සිදුවන භූමිකම්පාවක්. සාගර පත්ලේ සිදුවන භූමිකම්පාවක් තමයි හේතු වෙන්නේ. ඒක උනේ ඉන්දුනීසියාවේ ජාවා සුමත්‍රා දූපත් ආසන්නයේ තමයි සිද්ධ වුණේ. ජාවා සුමත්‍රා දූපත් ආසන්නයේ සිද්ධ වුණේ. ජාවා දූපත ගත්තාම ජාවා දූපතේ තියෙන බිල්ඩින් ටික දැක්කොත් සුපිරියයි මාර දියුණු. ඒ කියන්නේ තට්ටු ගණන් බිල්ඩින්, කාපට් රෝඩ්, සුපිරි පැලැන්තියේ මේ දූපතක්. ඉන්දුනීසියාවේ තියෙන හොඳම ආයි දියුණුම සල්ලිකාරයෝ ඉන්න එකක් තමයි ඒක. හැබැයි අද වෙලා තියෙන තත්ත්වය බැලුවොත් ඒ අපේ ඕගොල්ලන්ගේ පොත්වල සාකච්ඡා කරන්නේ ඒ තියෙන ස්වභාවික විපත. තව බලන්න අවුරුදු 10ක් ගියායින් පස්සේ අවුරුදු 10ක් 20ක් යද්දී ඉන්දුනීසියාවේ ජාවා කියන දූපතේ ජකාටා කියන සිටි එක. ජකාටා තමයි අගනුවර. ජකාටා කියන අගනුවර. ඒක ජකාටා අගනුවර මාර දියුණුයි. ඒ කියන්නේ අපේ කොළඹට වඩා ගොඩක් දියුණුයි. ගිලීගෙන යන්නේ. මූදේනවා අභ්‍යන්තරයට. රට අභ්‍යන්තරයට මූදේනවා. මිනිස්සු අඬනවා. ඇයි කෝටි ගණන් වියදම් කරලා හදපු බිල්ඩින් කෝටි ගණන් යට කරලා ඒගොල්ලෝ හදාගත්ත බිස්නස් ලයින් මූදට බිලි වේගෙන යන්නේ. දැන් අවුරුද්දකට සෙන්ටිමීටර ගාණක් ගිලෙනවා. සෙන්ටිමීටර 4ක් විතර ගිලෙනවා අවුරුද්ද. ඒකට බලන්න අවුරුදු දෙකට සෙන්ටිමීටර 8යි 4ක් 5ක් ගිලෙනවා. තව ටික කාලයක් යද්දී ඒගොල්ලන්ට නැති වෙනවා. ඒ කියන්නේ ජකාටා අගනුවර නැති වෙනවා. කෝටි බිලියන ගණන් වියදම් කරලා තියෙන එක හදන්න ඒ තරම් දියුණුයි. කාපට් රෝඩ්, තට්ටු බිල්ඩින් ඔක්කොම. ඒක වෙනම ස්වභාවික ආපදාවක්. මේ මූදු මට්ටමේ ඉස්සෙනවා දූපත ගිලෙනවා. දූපතේ සිටිස් ටික ගිලෙනවා. ඕක මේ මොනවාද වෙනත් රටවලක් තියෙනවා. චීනයේ තියෙනවා සමහර ප්‍රදේශවල. මැලේසියාවේ තියෙනවා. මැනිලා නුවර සහ මැන්ලා වලට හැපැත්තේ සිටි එකටත් ඔය දේම වෙලා තියෙනවා. දැන් ඒවා මූදට යට වෙලා. ඒකයි සෝචනීය තත්ත්වයන්. ඕවා සාමාන්‍යයෙන් අපේ නිවුස් වලටවත් යන්නේ. ඕනනම් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලන්න මිනිස්සු අඬනවා. සමහර මිනිස්සු දාලා ගිහිල්ලා සමහරුන් ඇවිල්ලා මැනිලා නුවරට එහා පැත්තේ නුවරක් තියෙනවා මේ මැනිලා කිට්ටුම. මේ ඒ මිනිස්සු කරන්නේ ඔක්කොම අතෑරලා ගිහිල්ලා ටික දෙනෙක් විතරක් කණු හිටවගෙන ගෙවල් හදන් ඉන්නවා. ඒගොල්ලෝ දීවර කර්මාන්තය කරනවා. යටින් වතුර අඩි 5ක් වතුර තියෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ලෝකේ පුදුම විදියට මේ මිනිස්සුන්ට ප්‍රශ්නේ ඉන්න තැන නැති වෙනවා.
ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒකත් ස්වභාවික ආපදාවක් තමයි. ඒක පොත්වල තියෙන එකක් නෙමෙයි. මේ අවුරුදු 10කට වඩා අඩු කාලයක් ඇතුළත ඇවිල්ලා තියෙන. ඉතින් අර සිලබස් හදනකොටව දාලා නැහැ. නමුත් දැන් ගිහිල්ලා බලපුවම ඉන්ටර්නෙට් එකේ පුදුම දේවල් තියෙන්නේ. ඔය වගේ තත්ත්වයක් තියෙනවා නිකන් සාමාන්‍ය දැනුමට ඉගෙන ගන්න. රුසියාවේ සමහර ප්‍රදේශවල අයිස් කුට්ටියක් තියෙනවා. අයිස් කුට්ටියක් තියෙනවා පසයට. මේ අයිස් කුට්ටිය හරිම තදයි අධික සීතල නිසා. දැන් තියෙන ගෝලීය උණුසුමනේ ග්ලෝබල් වෝර්මින්. ග්ලෝබල් වෝර්මින් නැත්තම් ගෝලීය උණුසුම නිසා රුසියාවටත් බලපාලා අර පසයට තියෙන අයිස් තට්ටුව දී වෙන්න පටන් අරන්. දැන් මොකද වෙන්නේ? උඩ බිල්ඩින් හදලා තියෙනවා. බිල්ඩින් එක්කම බහිනවා කඩාගෙන. බිල්ඩින් ඉරිතැල්ල මිනිස්සු සිටි අතහැරලා ගිහිල්ලා රුසියාවටත් ඔය වගේ ප්‍රශ්න. ඒ රුසියාවේ පොළොයට තියෙන අයිස් තට්ටුව දී වෙන්න පටන් අරන් හේතුව ග්ලෝබල් වෝර්මින්. ගෝලීය උණුසුම. එතකොට ඒ අයිස් තට්ටුව දී වෙද්දි මොකද වෙන්නේ? පස බහිනවනේ යටට. උඩ තියෙන බිල්ඩින් ඉරිතැරෙනවා. මිනිස්සු අතහැරලා ගිහිල්ලා එම් ප්‍රදේශ රුසියාවේ හෙනට තියෙනවා. ඊට අමතරව අර අයිස් ඒජ් එකේ අර හිර වෙච්ච තියෙනවනේ සත්ත්ව කොටස්. අයිස් ඒජ් එකක් කියලා තිබ්බන ලෝකේ මේ ලෝකේ එක්තරා යුගයක්. ඒ කාලේ මැරිච්ච සත්තුන්ගේ මිනි තියෙනවා අදටත් අද වෙනකුණුත් මෑතක් වෙනකුණුත් තිබ්බ අයිස් තට්ටුවේ. දැන් ඒ ඔක්කොම කුණු වෙනවා. කුණු වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් කරන්නේ මේ විස වායු පිට වෙනවා. සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයට ලක් වෙනවා. ඒ කියන්නේ අයිස් තට්ටුව මෝචරියක් වගේ තමයි තිබ්බේ. ඒවා මාර ප්‍රශ්න. ඒ සාමාන්‍ය මේ අපේ එක නිවුස් එකකටත් කතා කරලා නැහැ. වල මම ඔක්කොම ගිහිල්ලා බැලුවා ඔය ස්වභාවික ආපදාවලට. අපිට නැති වුණාට ඒගොල්ලන්ගේ රටවල නිවුස් වලට යනවා. අපේ නිවුස් වලට ඒව දාන්නේ නැහැ. මාර ප්‍රශ්න තියෙනවා. ඒවා ස්වභාවික විපාක. එතකොට කෙලින්ම වෙන කරන්න දෙයක් නැහැ. ඉඩම අතහැරලා යන එකයි තියෙන්නේ. ජෛව විවිධත්වයට හානි සිදු නොවන ක්‍රියාවක් වන්නේ. ජෛව විවිධත්වයට හානි සිදු නොවන ක්‍රියාවක්. මොකක්ද දෙන්නේ? අලුතින් වනවග කිරීම. ඒක තමයි හොඳම උත්තරය. අනිත් ඒ වගේ මොකක් හරි බලපෑමක් තියෙනවා. හරිද? 3 තමයි හොඳම උත්තරේ. 9 ජෛව පරිණාමයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? ජෛව පරිණාමය ඒ පාඩම නම් මම කෙරුවා. ඔයගලන්ට හොඳටම කිව්වොත් නම් මම ගහලා නියමෙටම කෙරුවා ලොකු රූප දාලා එහෙම. ජෛව පරිණාමයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද? 3 පරිණාමය සිදු වූ ආකාරය පරිණාම නෑ සර් දෙක පොසිල මගින් පරිණාමය සිදු ඔව් ඒ පොසිල මගින් පරිණාමය සිදු වූ බවට වැදගත් සාක්ෂියක් සපයකදී ඒක තමයි ඔව් මේ වන විට පරිණාමය සිදු වී අවසන්නේ වැරදි අදරස් සිද්ධ වෙනවා වෙනස් වෙගෙන යනවා අපිට කියන්න බෑ පරිණාමය සිදු වූ ආකාරයේ පරිශනාත්මකව අතදා බැලිය හැකිය බලන්න බෑ මොකද ඒ කාලේ වැඩිනේ පරිණාමය කියන එක නියමයක් පරිණාමවාදය කියන එක නියමයක් නෙමේ ඒක වාදයක් කියන්නේ එක්ස්පෙරිමන්ට් එකකින් ඔප්පු කරන්න බෑ කාලේ වැඩි ගිහිල්ලා තියෙනවා උත්තරේ එන්නේ ආයක තමයි උත්තරේ 2 10 මැණික්වල ආවේනික ලක්ෂණ දෙකක් වන්නේ මැණික්වල ආවේනික ලක්ෂණ දෙකක් වන්නේ මැණික් කියන්නේ දියමන්ති වල ආකාරයක් දියමන්ති වලට වෙන ලෝහයන් එක්ක වුණාම තමයි මැණික් හැදෙන්නේ එතකොට දියමන්ති තමයි ලෝකයේ තියෙන ඝනම්ම ඛනිජය දියමන්ති ලෝකයේ තියෙන ඝනම්ම ඛනිජය එතකොට දැන් වාහිදානේ ලෝකයේ තියෙන මොනවාද මේ කුඩා ප්‍රමාණයක් කුඩා ස්කන්ධයක් ගන්නවනේ අපි ස්කන්ධය කියලා ගන්න දන්නවනේ ස්කන්ධෙමයින්නේ වාහිදානේ ලෝකේ බර අණු ගත්තොත් ඝන වැඩිම ද්‍රව්‍ය මොනවාද වාහිතන්නේ දියමන්ති මාත් හිතුවේ එහෙම තමයි ලෝකේ ඒ කියන්නේ ග්‍රෑම් එකක් ගත්ත දල වශයෙන් ග්‍රෑම් එකක් ගත්තොත් දියමන්තියේ සයිස් එක අනුව වෙනස් වෙනවා මැණික් වලට වඩා දියමන්ති සාමාන්‍ය ඝන වැඩි දියමන්ති කියන්නේ පියෝ කාබන් හරිද මැණික් කියලා කියන්නේ පියෝ කාබන් වලට වෙන වෙන ලෝහයන් එක්කව වෙලා පියෝ කාබන් නිකන් වීදුරු වගේට හුරු පාටක් තමයි තියෙන නිකන් ලා සුදු ඒක තද සුදු වගේ පාටවල් තියෙනවා දියමන්ති වල ඒ හම්බෙන ප්‍රදේශය අනුව ඊට අමතරව මේ මැණික් වලදී වෙන්නේ අර ලෝහයන් දන්නවනේ වීදුරු තියෙන්නේ සුදු වීදුරු තියෙනවා නිල් වීදුරු තියෙනවා දුබුරු පාට වීදුරු තියෙනවා එක එක පාට වීදුරු වර්ග තියෙනවානේ ඒ වීදුරු වලට මොන හරි ලෝහයන් දාපුවම වීදුරු වලට පාටක් එනවා බේත් තියෙන්නේ බේත් බෝතල් ඒ අනුව එහෙම ගත්තාම
අදන්න සමහර බේත් බෝතල් තියෙනවා සිරප් වර්ග තියෙදි දුඹුරු පාට ඒවා. නිල් පාට වීදුරු බෝතලුත් තියෙනවා. ඉතින් වීදුරු වලට එක එක දේවල් මිශ්‍ර කරලා. දියමන්තිත් එහෙම තමයි. දියමන්ති වලට විවිධ ලෝහයන් එක්කල් වෙලා නිල් පාටට හුරු මේ මැණික් වර්ගය තමයි සැෆයර් කියන්නේ නිල් මැණික්. නිල් මැණික් තමයි මැණික් වලින් ගණන්ම මැණික් වර්ගය. දියමන්ති වල තියෙන ලක්ෂණය සාමාන්‍යයෙන් දියමන්ති වල අපි දැන් ඔය මේ ජෙමොලොජි කියලා ජෙම් කෝස් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක මැණික් කෝස් තියෙනවා. මැණික් කෝස් කරන්න පුළුවන්. මැණික් කෝස් එක කළා රට යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ස්ටඩි කරද්දී හම්බෙනවා ලෝකයේ හම්බෙන මැණික් වල සහ දියමන්ති වල ක්වොලිටිය කොච්චර වටින එකක්ද කියලා අපි තීරණය කරන්නේ ඒවල අපි ගන්නවා හાર્ඩ්නස් එක කියලා. ඒ කියන්නේ දෘඩභාවය. හොඳ දියමන්ති වල දෘඩභාවය 10යි. හොඳම දියමන්ති වල දෘඩභාවය 10යි. හරිද? තව සමහර දියමන්ති තියෙන්න පුළුවන් තවත් ලෝකයේ එක එක රටවල එක එක දියමන්ති වර්ගත් හම්බෙනවා. තව දියමන්ති තියෙනවා දෘඩභාවය 9යි. සාමාන්‍ය ඉතින් නිල් මැණික් වල 9ත් 8ත් අතර තමයි තියෙන දෘඩභාවය. නිල් මැණික් තමයි ඊට පස්සේ. කියන්නේ ඒක පුදුම හයියයි. ඒ දියමන්ති කෑල්ලෙන් හරි මැණික් කෑල්ලකින් හරි ඇන්දොත් වීදුරුව හැරෙනවා. වීදුරු කපනේ වල චූරි ඩොට් එකක් තමයි තියෙන්නේ. මැණික් ඩොට් එකක් හරි දියමන්ති ඩොට් එකක් හරි තමයි තියෙන්නේ. එතකොට මේ මොනවාද ලෝකේ දෘඩභාවය අතින් වැඩිම ද්‍රව්‍ය තමයි දියමන්ති. දියමන්ති තමයි වැඩිම ද්‍රව්‍ය. මේ මොනවාද ඒ වගේම වර්තනාංකය කියන්නේ ආලෝක කිරණයක් ඇතුල් වුණොත් ආලෝක කිරණේ නැමෙනවා. මම ඔයාලට ඉගැන්නුවේ ආලෝක පාඩම මතකයිනේ. ආලෝක පාඩම ඉගැන්නුවා පැහැදිලිවම මම ජලය වාතයේ වීදුරු දියමන්ති ගත්තොත් දියමන්ති වලට ආලෝක කිරණයක් ඇතුල් වෙද්දී නැමිල්ල වැඩි. ඒ නැමිල්ල වැඩි වෙන්නේ වර්තනාංකය වැඩි වෙද්දී. ඒතර ස්වභාවික ද්‍රව්‍යයක් ලෙස ගත්තාම දියමන්ති වල තමයි සාමාන්‍ය වර්තනාංකය වැඩිම. එහෙනම් දියමන්ති වලට ආලෝක කිරණයක් ඇතුල් වුණාම ආලෝක කිරණය දියමන්තිය ඇතුලේ හෙනට නැමෙනවා. නැමි ගමන් කරනවා එළියට පිට වෙන්නේ. එතකොට දියමන්ති කෑල්ල බෙල්ල එල්ලගෙන හිටපුවාම දියමන්ති කෑල්ල නිසා මොකද වෙන්නේ? පුතුමාකාර විදිහට දිස්නයක් එනවා, දිලිසෙනවා. පෙන්ඩන්ට් එකට දියමන්ති පෙන්ඩන්ට් එකක් එල්ලගත්තොත් ඒකට ඇතුල් වෙන ආලෝක කිරණේ දියමන්ති කෑල්ල අස්සෙම කැරකෙනවා. ඒ කියන්නේ හැරි නැමි ගමන් කරනවා. ඒ ආලෝක කිරණේ පිට වෙන්නේ නැමි ගමන් කරනවා. එතකොට එහෙම නැමි ගමන් කරන්න හේතුව අපි කියන්නේ වර්තනාංකය වැඩි කියලා. නැමිල්ල වැඩි කියන්නේ වර්තනාංකය වැඩි කියන එක. ඒතර වර්තනාංකය වැඩි ද්‍රව්‍යයක් තමයි දියමන්ති කියන්නේ. ඊට පස්සේ මැණික්. මැණික් වල ආවේනික ලක්ෂණ දෙකක් වන්නේ දැඩි බව සහ ඉහළ වර්තනාංකය. උත්තරේ ඉන්නේ ඒක. දැඩි බව සහ ඉහළ වර්තනාංකය. හරිද? හරිනේ? එතකොට ලෝකේ මැණික් වර්ග 200ක් විතර හම්බෙනවා. ලෝකයේ මැණික් වර්ග 200ක් හම්බෙනවා. මුළු ලෝකයේ සයිස් එක ගත්තාම ලංකාවේ සයිස් එක ඩොට් එකක් වගේ. මොකද වෙන රටවල් එන්න ලොකුයි. හැබැයි ලෝකයේ හම්බෙන මැණික් වර්ග 200ෙන්ම 70ක්ම හම්බෙන්නේ ලංකාවේ. ඒ නිසා තමයි වෙන්නේ රත්නදීප කියලා කියන්නේ. රත්නදීප කියන්නේ ලංකාවේ මිනිස්සු. ඉතින් ඒවට මැණික් වර්ග 200න් 70ක්ම ලංකාවේ හම්බෙන්නේ. විශේෂයෙන්ම නිල් මැණික් හම්බෙන්නේ ලංකාවේ. අනිත් රටවල හම්බෙනවා. ලංකාවේ දියමන්ති හම්බෙන්නේ නැහැ, මතක තියාගන්න එක. 11. ශාක චලන ආකාරයත් ඒ සඳහා නිදසුනත් නිවැරදිව දක්වා ඇති පිළිතුරු කුමක්ද? මොකක්ද ඔයාගේ උත්තර උනේ? එක සර්. දන්නවනේ මේ වර්තී චලනය සන්නමන චලන කියන එකයි නේ. ප්‍රභා සන්නමන ප්‍රභා වර්තී. ඒ කියන්නේ ප්‍රභා වර්තී කියන්නේ දන්නවනේ මොකක්ද කියලා? ප්‍රභා වර්තී කියන්නේ වර්තී චලනයක් කියලා කියපුවාම උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර සම්බන්ධයක් තියෙනවා. ප්‍රභා සන්නමන ආලෝකය වෙන්නේ පළවෙනි එක හරි. ඔව්. අනිත් ඒවා වැරදිනේ. නිද්‍රා සන්නමන පත්‍ර හැකිලිම ස්පර්ශ කළ විට ඒක නිද්‍රා නෙමෙයි. ඔව්. ඒක තමයි උත්තරේ. ප්‍රභා සන්නමන චලනය ආලෝකයේ වැටුවට පුෂ්ප පිපීම. ආලෝකයේ වැටෙන දිශාවයි පුෂ්ප පිපෙන දිශාව අතර සම්බන්ධයක් නැහැ. සන්නමන කියන්නේ සම්බන්ධයක් නැත්නම්.
උත්තරේ ඒක තමයි. 12 සුද්ධජීවීන් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ තුනක් පහක් දැක්වේ. තනිව ගත් කළ පියවි ඇසට නොපෙනී. ඒක සෛලික ජීවීන් මේ. right? තනිව ගත් කළ පියවි ඇසට නොපෙනී ඒක සෛලික ජීවීන් මේ. බහුසෛලික ජීවීන් අයත් වේ. ඔය දැන් මොකක්ද උත්තරේ වෙන්නේ? තුනම සර්. ඒ කියන්නේ A B C සියල්ලම. නිවැරදි. ඒක තමයි උත්තරේ වෙන්නේ. උත්තරේ වෙන්නේ ABC සියල්ලම. මොකද බහුසෛලික සත්තු ඉන්නවා ඇහැට නොපෙනෙන කට්ටිය. සුද්ධ ජීවීන් කියන එකේ තේරුම පියවි ඇසට නොපෙනෙන කට්ටිය. හරිද? පියවි ඇසට නොපෙනෙන කට්ටිය. එතකොට පියවි ඇසට නොපෙනෙන ඔක්කොම කට්ටිය සුද්ධ ජීවීන්. ඒ අතර ඒකසෛලික ජීවීන් ඉන්නත් පුළුවන් බහුසෛලික ජීවීන් ඉන්නත් පුළුවන්. විශේෂයෙන්ම මයිටාවෝ ඉන්නවා. මයිටාවෝ බහුසෛලික. මයිටාවන්ගේ සෛල ගොඩක් තියෙනවා. ඔය පස්සේ එහෙම ඉන්නවා. දැන් ඔය පස් සාම්පලයක් අරගෙන වතුර දාලා අන්විශ්චයට දාලා බැලුවොත් මයිටාවෝ ඉන්නවා. නිකන් දිලිසෙන වගේ බොඩි කල එකක් තියෙන්නේ. ඒ මයිටාවෝ වර්ගයක් තමයි පොල් ගස් වලටත් යන්නේ වෙන මයිටාවෝ. පොල් ගහේ මයිට හිටියට පේන්නේ. ඊටාම කුඩා ජීවියෙක් මේ කුරුම්බැට්ටිය කනවා. ආපහු කුරුම්බැට්ටිය නිකන් අර විකෘති වෙනවා. විකෘති වුණාම පොල් ගෙඩිය විකෘති වෙනවා, පළදාව අඩු වෙනවා. යා පේන්නේ. ඉතින් ඒගොල්ලෝ මරන්න බෑ අපිට. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කෘමිනාශකයක් ගහන එක තමයි කරන්න තියෙන්නේ. මේ කරන්න දෙයක් නෑ මයිටාවන්ගේ ඇටැක් එක. මයිටාව සුද්ධ ජීවී. ඒ වගේ මේ සුද්ධ ජීවීන් කියන්නේ හැමතිස්සෙම ඒකසෛලික නෙමෙයි බහුසෛලික අයත් ඉන්නවා. ඒක 12 වුණා. right? දහතුනේ මොකක්ද ආගේ උත්තරේ මේකට? විද්‍යුත් විච්ඡේදනය හා විද්‍යුත් විච්ඡේදය විද්‍යුත් විච්ඡේදයේ ද්‍රාවණ හඳුනා ගැනීමට සකස් කළ ඇටෝම් 4ක් රූපේ දැක්වේ. ඒ කියන්නේ මේක ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා විදුලිය ගමන් කරන්න හතර සර්. ද්‍රාවණ 4ක් තියෙනවා. මේ එතකොට අහන්නේ බල්බේ දැල්වෙන්නේ කුමන ඇටෝමේද කියලා අහන්නේ. හරිද? ආශ්‍රිත ජලයෙන් බල්බේ දැල්වෙන්නේ කුමන ඇටෝම් වලද කියලා අහන්නේ. හරිද? බල්බේ දැල්වෙන්නේ කුමන ඇටෝම් වලද? සාමාන්‍යයෙන් මෙහෙමයි. මෙතන තියෙන්නේ LED බල්බ් එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ LED බල්බ් එකක් නෙමෙයි. සාමාන්‍ය බල්බ් එක. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය බල්බ් එකට LED බල්බ් එකට වඩා මේ ධාරාවක් ඕන. LED බල්බ් එකට සාමාන්‍ය බල්බ් එකට වඩා ධාරාවක් ඕන. එතකොට ලොකු කරන්ට් එකක් ගමන් කරනවා. ඊටාම පිරිසුදු ජලයට තමයි ආශ්‍රිත ජලය කියන්නේ. ආශ්‍රිත ජලයේ ලවණ නැහැ. ආශ්‍රිත ජලයේ ගමන් කරන විදුලිය හරි අඩුයි. ඊටාම අඩුයි. ලවණ දිය වුණොත් විතරයි විදුලිය හොඳින් ගමන් කරන්නේ. නැත්නම් විදුලිය ගමන් කරනවා අඩුයි. එතකොට ලුණු ද්‍රාවණයේ ගමන් කරනවා ආම්ලිකృత ජලයේ ගමන් කරනවා භූමිතල වල ගමන් කරන්නේ නැහැ. උත්තරේ එන්නේ මොකක්ද එතකොට? BD. වාගේ උත්තරේ කීයද? හතරනේ. ඔව් සර් BD. ඔව් BD තේනවා සර්. ඔව් වාගේ මොකක්ද? හතර සර්. හරි ඒක තමයි. ඒ කියන්නේ BD නේ. BD නේද? ඔව් සර්. BD නේ. BD බොනවද නැහනේ? නෑ සර්. BD ඔකේ හතරවෙනි උත්තරේ. 14 නිව්ටන් 3000ක් බර ඇති වස්තුවක් සමතල පෘෂ්ඨයක් මත තබා ඇත. හරිද? නිව්ටන් 3000යි. එහි පතුලේ ස්පර්ශවන වර්ගඵලය වර්ග මීටර 2යි. අයියෝ එන ලේසිනේ. වස්තුවක් මගින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය. ඇතරව පීඩනය කියලා කියන්නේ ඒකීය වර්ගඵලයක් මත ඇතිවන බලය. වර්ග මීටර 2කට නිව්ටන් 3000ක් ඇති වෙනවා. වර්ග මීටර 2කට නිව්ටන් 3000ක් ඇති වෙනවා නම් හරිද? වර්ග මීටර 2කට නිව්ටන් 3000ක් ඇති වෙනවා නම් එක වර්ග මීටරයකට කොච්චරක් ඇති වෙනවද? නිකන් කියන්න පුළුවන් 1500යි. උත්තරේ 1500යි. මොකක්ද උත්තරේ වෙන්නේ?
මොකද උත්තරේ දෙක නේද? තුන්දහා බෙදීම දෙක. ඔව් සර් දෙක. yes good. 3000 බෙදීම දෙක. උත්තරේ දාලා නැහැ. ගොඩක් කලාවට විද්‍යාවට උත්තරේ දාන්නේ නැහැ. උත්තරේ ගන්න විදිය තමයි ගොඩක් කලාවට පෙන්වන්නේ. ඒ කියන්නේ ගණන් හදනකොට විද්‍යාවේ තියෙන දෙයක් තමයි උත්තරේ දාන්නේ ගණන් වල වගේ. උත්තරේ හදන ක්‍රමය තමයි පෙන්වන්නේ. එහෙනම් ක්‍රමය තමයි 3000 බෙදීම දෙකයි පැස්කල්. ඔන්න. මෙන්න 15 හොඳ ප්‍රශ්නයක්. 15 හොඳ ප්‍රශ්නයක් ඔන්න. මේකෙදී ආලෝකය කියන පාඩම හරියට ඉගෙන ගත්තා නම් ආලෝකයේ පාඩමේ මම පැහැදිලිව ඉගෙනනවා වෙනම අභ්‍යාස සෙට් එකක් දුන්නා අන්තිමට විරල මාධ්‍ය සහ ගහනතර මාධ්‍ය කියලා. විරල මාධ්‍ය සහ ගහනතර මාධ්‍ය. එළිය වාතය මෙතන වීදුරු ප්‍රිස්මේ. එළිය තියෙන්නේ වාතය. වාතයෙන් වීදුරු ප්‍රිස්මේට ඇතුල් වෙනවා. එතන වීදුරු ප්‍රිස්මේ වීදුරු කියලා කියන්නේ වාතයට සාපේක්ෂව ගහනතර මාධ්‍යයක්. හරිද? වීදුරු කියලා කියන්නේ වාතයට සාපේක්ෂව ගහනතර මාධ්‍ය. එතකොට අභිලම්බයේ දෙසට මට මේක මෙහෙම පෙන්වන්න පුළුවන්. අභිලම්බයේ දෙසටයි මේක නැමෙන්නේ. නිවැරදි එක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ වගේ. එතකොට මෙතෙන්ද අභිලම්බය අඳිනවා. මෙන්න මේ. අභිලම්බය අඳින්නේ වීදුරු පෘෂ්ඨයට මේක පතනය වන තැනට ලම්බකව. මෙන්නම ලම්බකව. ලම්බක වැන්දාම මේව ඔන්න ලම්බක වැන්දාම මෙතනට අභිලම්බය අඳිනවා. හරිද? අභිලම්බය අඳිනවා. මෙතෙන්ටත් අභිලම්බය අඳිනවා. මෙන්න මෙතෙන්ටත් හරිද? මෙතෙන්ටත් අභිලම්බය අඳිනවා. වීදුරු කියන්නේ ගහනතර මාධ්‍යයක් වාතයට සාපේක්ෂව. හරිද? මේ තමයි පතන කෝණය. මේ වර්තන කෝණය. මේක අභිලම්බයේ දෙසට නැමෙන්න ඕන. යන්නේ මෙහාට. කිරණි. අභිලම්බයේ දෙසට නැමෙන්න ඕන. දෙසට නැමිලා තියෙන්නේ. මේකයි නිවැරදි එක. මේක අභිලම්බයෙන් ඉවතර නැමෙනවා. ගහනතර මාධ්‍යයකදී ඉවතර නැමෙන්නේ නැහැ දෙසටයි නැමෙන්නේ. ආලෝක කිරණයක් වාතයේ කියන විරල මාධ්‍යයේ ඉඳලා වාතයේ කියන විරල මාධ්‍යයේ ඉඳලා වීදුරු ප්‍රිස්මේ වීදුරු කියන ගහනතර මාධ්‍යයට ඇතුල් වෙනකොට ආලෝක කිරණේ මේකන අභිලම්බයේ දෙසට නැමෙනවා කියන එක හොඳටම උගන්වලා තියෙනවා. උත්තරය 3. 3 හරිද? මතකද? ඔව් සර් හරි මගේ උත්තරේ. ඕකේ එහෙනම් good. ඔව් ඔක්කොම උගන්වලා තියෙනවා. right okay. එහෙනම් ඊළඟ එක. 16. මොන සරල යන්ත්‍ර හරිද? ආනතෝ තැබූ ලෑල්ලක් මතින් එකම විල්බැරෝ යොදා ගනිමින් සමාන බරක් සහිත ද්‍රව්‍ය තබා තල්ලු කරන අවස්ථා දෙකක් රූපේ දැක්වේ. හරිද? මේකේ ආනතියට වඩා මේකේ ආනතිය වැඩි. හරිද? දැන් නිකන් මං අහන්නේ කොයි එකේ තල්ලු කරන්නද ලේසි? මේකේ තල්ලු කරන්නද ලේසි? මේකේ තල්ලු කරන්නද ලේසි? B එකේ සර්. ඔව් B එකේ ෆ්ලැට් නේ ලේසි. හරි. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? 1 සර්. 1 නේ. ඒ අවස්ථාවේ යෙදිය යුතු බලය වැඩි වන අතර B අවස්ථාවේ යෙදිය යුතු බලය අඩුයි. ඇයි ඉතින් ආනතිය වැඩි? වාහනයක් වුණත් කන්දක් නගෙද්දි කන්දේ ස්ලෝප් එක වැඩි නම් අම්මා එන ලොකු බලයක් ඕන. ස්ලෝප් එක අඩු නම් බලය අඩුයි. ඒ නිසා තමයි නුවරඑළිය යද්දි පාර කපලා තියෙන්නේ අඩු ඇන්ගල් එකකට. කලාතුරකින් නුවරඑළිය උඩටම යද්දි පාර මෙහෙම නගිනවා. වාහන ෆස්ට් ගියර් එකේ යන්නේ. නමාරුයි. එහෙම යන අතරතුර බැරි වෙලාවත් වාහනේ ගියර් පද්ධතියයි බ්‍රේකුයි ඔක්කොම නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? පල්ලෙහාට ඇවිල්ලා වංගුවෙන් හෙලින් බිමට. ඉතින් වාහනයක බ්‍රේකුයි ගියරුයි දෙකම නැතුව ගියොත් සොරිම තමයි යයි. ඒ නුවරඑළිය කෙරවලටම යද්දි පල්ලෙහාට ඇවිල්ලා වංගුවන තියෙන්නේ. වංගුවෙන් කන්දනේ හරවන්න හම්බෙන්නේ නැහැ රිවර්ස් එකට ඉද්දි. කන්දෙන් කෙලින්ම බිමට වැටෙනවා. ගොඩක් වෙලාවට වාහන ගියර් එකේ හිටපුවාම රෝදේ ලොක් වෙනින් ඉඳ හොඳයි. ඒකත් නැතුව ගියොත් එහෙම බ්‍රේකුත් නැත්තම් ඉවර තමයි ඉතින් අනිවාර්යයෙන්. පිළිතුරු නිවැරදි ඈ. රයිට් ඕකේ. ඊළඟ ප්‍රශ්නේ රයිට් 17. ශිෂ්‍ය ක්‍රියාකාරකමකදී බිම බටයකට ක්ලේ ස්වල්පයක් සම්බන්ධ කර සරල ද්‍රවමානයක් සාදා ජලය භූමි තෙල් හා මුහුදු ජලයේ වෙන වෙනම ගිල්වන ලදී.
ජලය, භූමි තෙල් සහ මුහුදු ජලය වෙන වෙනම ගිල්වන ලදී. බිම බටේ ගිලී පවතින ප්‍රමාණය සම්බන්ධයෙන් ක්‍රියාකාරකම සිදු කිරීමට පෙර ශිෂ්‍යයන් සිව් දෙනෙකු සිදු කළ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. okay. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙහෙම භූමි තෙල් වල ඝනත්වය වැඩි, ජලයේද ඝනත්වය වැඩි. ජලයේ ඝනත්වය වැඩි. මුහුදු ජලයේ ඝනත්වය සාමාන්‍ය ජලයටත් වඩා ඝනත්වය වැඩි මුහුදු ජලයේ. හරිද? මුහුදු ජලයේ ඝනත්වය ගංගා ජලයේ ඝනත්වයට වඩා වැඩි. භූමි තෙල් වල ඝනත්වය ජලයට වඩා අඩුයි. එහෙනම් අපි ද්‍රාවණ තුනක් මිශ්‍ර කරුවොත් එහෙම ඒ ද්‍රාවණ තුනේ ඝනත්වය අනුව තමයි ඒගොල්ලෝ පවතින්නේ. ඒ කියන්නේ මුහුදු ජලයයි පිරිසිදු ජලයයි නැත්නම් ගංගා ජලයයි භූමි තලුයි එකට දැම්මොත් එහෙම යටට මෙයන්නේ මුහුදු ජලය. ඝනත්වයේ වැඩිම ද්‍රාවණේ යටට යනවා, ඝනත්වයේ අඩුම ද්‍රාවණේ උඩ පාවෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඝනත්වය අනුවයි ඒගොල්ලෝ පවතින්නේ. දැන් මේ පෘථිවිය හැදෙද්දිත් එහෙමයි වෙලා තියෙන්නේ. පෘථිවිය හැදෙනකොට උණු වෙලා, ගිනියම් වෙලා පෘථිවිය නිර්මාණයේදී ඝන ද්‍රව්‍ය පස් ලෝහවල ඝනත්වය වැඩි. ඒවා පල්ලෙහාටම ගිහිල්ලා යටටම ගිහිල්ලා පෘථිවි ගෝලයේ ශිලා ගෝලයේ නිර්මාණය වෙලා තියෙනවා. ශිලා ගෝලයේ උඩ ජල ගෝලය හැදෙනවා. ජල ගෝලයේ ජලයේ ස්කන්ධේ ජලයේ ඝනත්වය අඩුයි පස් වලට වඩා. ජලයට වඩා ඝනත්වය අඩුයි වාතයේ ඊට ඉහළින් තියෙනවා. හැබැයි වාතයේ පෘථිවිය හැරදාලා යන්නේ. පෘථිවිය හැරදාලා යන්නේ. පෘථිවිය වටේ තියෙනවා. වාතයේ පෘථිවියට උඩින් තියෙන්න හේතුව ජලයට වඩා ඝනත්වය අඩු වීම. ඕක තමයි ස්වභාවයෙන්. එතකොට ඝනත්වය අනුව තමයි මේගොල්ලෝ පවතින ස්ථානයේ තීරණය වෙන්නේ මතක තියාගන්න ඝනත්වය අනුව. දැන් අපේ ශාරීරික ඝනත්වයට වඩා ඝනත්වය ටිකක් වැඩි මල මුහුදේ. එහෙනම් මල මුහුදේ හෝලි ලෑන්ඩ් ගියාම කට්ටිය පා වෙනවා. මොකද ඒකේ ලුණු පුදුම විදියට වැඩි. සාමාන්‍ය මුහුදකට වඩා ලුණු වැඩි. එහෙනම් මිනිස්සු ඔහේ ගිල්ලා ඉන්නවා. මිනිස්සු ගිලෙන්නේ මේ ගිල්ල කියන්නේ නිකන් පා වෙනවා. ඔය පොත් කියෝ ඉන්නවා නිකන් එහෙම. සමහර කට්ටිය කුඩා අල්ලගෙනත් දිගා වෙලා ඉන්නවා ගිලෙනවා අඩුයි. එනටම හෙල වුණොත් ගිලෙනවා ටිකක්. ඇස් දනෝ අධික ලවණ හින්දා නෝ තැඟට හොඳයි කියලා මිනිස්සු නිකන් අර හාස්කම් කියනවා කියලා ලෙඩ හොදනවා කියලා මේ මල මූදේ පා වෙනවා. හෝලි ලෑන්ඩ් යන සුද්ධෝදේශය කියලා යන්නේ කතෝලික කට්ටිය. ඔක්කොම කරනවා. ඒ වැඩියෙන්ම ගිලී පවතින්නේ භූමි තෙල් තුලය. මට උත්තරේ කියන්න බෑ නේද මේකට? ඒද බීද 1ද 2ද 3ද 4ද? PD 3 අඩුවෙන්ම ගිලී පවතින්නේ තහවුරු වන ප්‍රකාශ වන්නේ අඩුවෙන්ම ගිලී පවතින්නේ ජලයේ, වැඩියෙන්ම ගිලී පවතින්නේ මුහුදු ජලයේ. වැරදි. ඇයි වැරදි? කිසියම් ස්කන්ධයක් වැඩියෙන්ම ගිලෙන්නේ මොකේද? වැඩියෙන්ම ගිලෙන්නේ ඝනත්වයේ අඩුම ද්‍රාවණය. වැඩියෙන්ම ගිලෙන්නේ ඝනත්වයේ අඩුම ද්‍රාවණය. භූමි තෙල් වල තමයි වැඩියෙන්ම ගිලෙන්නේ. දැන් බෝට්ටුව වැඩියෙන්ම ගිලෙන්නේ මුහුදේද ගඟේද? අමතක නොවෙන්න ඔය කියන්නේ. අමතක නොවෙන්න කියන්නේ බෝට්ටුව වැඩියෙන්ම ගිලෙන්නේ මුහුදේද මුහුදේද බෝට්ටුව වැඩියෙන්ම ගිලෙන්නේ මුහුදේද ගඟේද? ගඟේ වැඩියෙන් ගිලනවා. ගංගා ජලයේ ඝනත්වය අඩුයි. අඩු නම් වැඩියෙන් ගිලනවා. දැන් අපි මල මූදේ පහ වෙන්නේ අයියේ මල මූදේ මුහුදු ජලයේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි වෙනකොට අපිව පහ කරනවා. ඒකේ ඝනත්වය වැඩි නම් මේ බොහෝ දේවල් ගිලෙන්නේ නැහැ. පහ කරන්නයි බලන්නේ. දැන් යන උත්තරේ මොකද්ද එතකොට? වැඩියෙන්ම ගිලී පවතින්නේ භූමි තෙල් තුලේ හරි. AC. ඔව් AC නේ. හරිද? අඩුවෙන්ම ගිලී පවතින්නේ මුහුදු ජලයේ. AC උත්තරේ 2. හරිත සංකල්පයට අනුව නිවසක් ඉදිකිරීම පිළිබඳව සිසුන් ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත් දැක්වේ. නිවස ඉදිකිරීමට යොදා ගන්නා කෘත්‍රිම ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර දැව භාවිතය වැඩි කිරීම. දැව භාවිතය වැඩි කිරීම
භාගයට භාගයක් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. දැව භාවිතය වැඩි කරනවා කියන්නේ ගස් කපනවා කියන එක. ගස් වවලා කපනවා කියලා එකක් නෑ මෙතන. එතනදී පොඩි අවුලක් තියෙනවා. being ස්වභාවික ආලෝකයේ නිවස තුළට ලබාගත හැකි ක්‍රමවේද වැඩි දියුණු කිරීම. ඒක නම් හොඳ එකක්. හරිද? ස්වභාවික ආලෝකය. C ආරක්ෂාව තහවුරු වන පරිදි තැබිය හැකි වා කවුළු ප්‍රමාණය වැඩි කිරීම. බලක් ශක්තිය ලබා ගැනීමට වහලට සූර්ය පැනල සවි කිරීම. මේවයි සත්‍ය වන්නේ මොනවද? මොකක්ද උත්තරේ කියන්නේ? CD පමණි. BCD පමණි. මොකද්ද? BCD පමණි. BCD පමණි. ස්වභාවික ආලෝකයේ නිවස තුළ ලබාගත හැකි ක්‍රමවේද වැඩි කිරීම. ස්වභාවික ආලෝකය. ඒක හොඳයි. ඒක හරි. ආරක්ෂාව තහවුරු වන පරිදි තැබිය හැකි වා කවුළු ප්‍රමාණය වැඩි කිරීම. දැන් වා කවුළු කියන්නේ වාතයේ ඉන්දියන්ට තියෙන කවුළුනේ. වාතය වැඩිපුර එනවා කියලා කියන්නේ ෆෑන් දාන්න ඕනේ නැහැ කියන එකයි මේ හොඳට වාතාශ්‍රය ලැබෙනවා කියලා කියන්නේ කෘත්‍රිම යාන්ත්‍රණයක් ෆෑන් එකක් ආර්මී එකක් ඕනේ නැහැ. ඒකත් හරි. ඔව් ඒක තමයි උත්තරේ BCD. එක ගස් කපනවා කියන්නේ ඉතින් පරිසරය විනාශ වෙනවා කියන එකනේ. උත්තරේ හරි 4. 19. දැව දි รา පත් වීම වැළැක්වීමට යොදාගත හැකි ක්‍රම ලෙස ශිෂ්‍යයෙක් ඉදිරිපත් කළ කරුණු 4ක් පහක් දැක්වේ. දැව දි รา පත් වීම වැළැක්වීම. දැව තුළට තෙතමනේ ඇතුල් වීම වැළැක්වීම. ඒකත් හොඳයි. ඇත්ත. දැව පදම් කිරීම. දැව ආරක්ෂක රසායන ද්‍රව්‍ය භාවිත කිරීම. දැව මත වර්ධනය වන දිවීරයේ සූරා ඉවත් කිරීම. මේවායින් සත්‍ය වන්නේ මොකද්ද? B හා C පමණි. B හා C පමණි. B හා C පමණි. ඒක ඒක වැරදිද? ඒක වැරදිද? එහෙමනස පොතේ තිබෙන අනිත් දෙකම පොතේ තියෙනවා. ඔව් ඒ වුණාට තර්කානුකූලව බැලුවොත් තර්කයෙන් බැලුවොත් එහෙම දැන් නිකන් හිතන්නකෝ දැන් ඔන්න දැව තුළට තෙතමනේ ඇතුල් වීම වැළැක්වීම. ඔයා එදිනෙදා ජීවිතේ සමහර විද්‍යාවේ තියෙනවා පොතේ නැතිවත් තියෙනවා විද්‍යාවේ. හැබැයි ඉතින් ඒකේ කරුණ යන්තම් උගන්වන්නත් තියෙනවා. එදිනෙදා ජීවිතේ තමන් ගැටෙන අත්දැකීම් එක්ක තමයි සමහර ඒවාට උත්තර හොයන්න වෙන්නේ. හරිද? ඔයා නිකන් හිතන්න බාත්රූම් එක ගාව තියෙන ලී දොරයි බාත්රූම් එකට ලී දොරක් දාලා තියෙනවා නම් ලී දොරයි ගේ ඇතුලේ තියෙන ලී දොරයි ගත්තොත් එහෙම බාත්රූම් එක ගාව තියෙන ලී දොර උළුවස්ස ඉක්මනට දිරනවා දැකලා නැද්ද කොහේ හරි ලී දොරක් නම් දාලා තියෙන්නේ. හේතුව බාත්රූම් එකේ ඉස්කෝලවල තියෙන ගොඩක් ඉස්කෝලවල බලන්න ඉස්කෝලවල টয়ලට් එකේ ගොඩක් පරණ අලුතෙන් හදපුවා නෙමේ පරණ টয়ලට් වල ඉස්සර පරණ টয়ලට් වල වතුර කොල්ල ගිහිල්ලා මෙයාලා වතුර විසි වෙලා බලන්න උළුවස්සේ යට ඉක්මනට දිරලා නැද්ද කියලා කළු පාට වෙලා දිරලා නැද්ද කියලා බලන්න වතුර වදින තැන්වල දිරනවා. ඒ කියන්නේ එතන වෙන්නේ වතුර උරාගත්තම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ලක් වෙනවා. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ලක් වුණාම ශුද්‍ර ජීවීන් බැක්ටීරියා වර්ග නිසා ශුද්‍ර ජීවීන් නිසා ලීයට එන්සයිම් වෙන ලීය දිරනවා. ඒ කියන්නේ තෙතමනේ තිබ්බොත් දිරනවා. ඊට අමතරව ගෙදරක වහලෙක පොල්ලි තියෙනවනේ. ඒ පොල්ලි උළු කැට වලින් වහලා තියෙන්නේ. බැරි වෙලාවත් කොහේ හරි මුල්ලක උළු කැටයක් බිඳුනොත් මුල්ලක මේ වහලේ මැද නෙමෙයි මැද බිඳුනොත් එන්නේ ගේත වෙනවා. සමහර කට්ටිය ගණන් ගන්නෑ. වහලෙත් උසනම් එච්චර හොයන්න බෑ නැත්තම් අර කිරෝලි වහලේ කෙලවරට කිට්ටු උළු කැටයක් බිඳුනොත් එහෙම ඒ සමහර කට්ටිය උළු කැටේ දාන්නේ නැහැ. එතනින් අර පරාලේ එළියට එනවා. එතකොට වැස්ස වෙලාවට පින්න වෙලාවට වැස්ස වෙලාවට අර තියෙන පරාලේ තෙමුනහම ටික කාලයක් ගිහිල්ලා කියහම දකින්න හම්බේ පරාලේ එතන මගි කඩලා යනවා. කඩාගෙන බිමට වැටෙනවා. නැත්තම් කෑලි කෑලි ගලවන යනවා. අල්ලපුවාම නිකම්ම කැඩෙනවා බොල් වෙනවා. තෙතමනේ ජලය නිසා මොකද වෙන්නේ? ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයට ලක් වෙලා අනිවාර්යෙන් පරාල දිරනවා. ඒතකොට ඒ හින්දා අපි කරන්නේ සමහර තියෙනවා ලී වර්ග දැව වර්ග එළිය තියෙන ඒවාට පේන්ට් එකක් ගන්නවා. සමහර තියෙනවා උඩින් ගානවා. සමහර කට්ටිය
මට කියන්න දැන් මේක සාමාන්‍ය දැන් විද්‍යාව කියලා කියන්නේ පොත නෙමෙයි. පොතට එහා ගිය විද්‍යාවේ ගොඩක් දේවල් තියෙනවා. මොකද 11 වසරේ ඉදිරියදා ජීවිතේ කොච්චර දුරට ප්‍රැක්ටිකලි මේ ළමෙක් විද්‍යාවත් එක්ක ජීවත් වෙනවද විද්‍යාත්මක ක්‍රම මේ භාවිතා කරනවද කියන එක තමයි ටෙස්ට් කරන්නේ. තනිකර පොත විතරක් බලලා වැඩක් නැහැ. රේල් පාරේ ඉස්සර කාලේ තිබ්බනේ සිල්පර කොට කියලා. සිල්පර කොට කියන්නේ මේ ලී කොට වගේ. දැන්නේ කොන්ක්‍රීට් දාලා තියෙන රේල් පාරේ. රේල් පාරේ සිල්පර කොටත් දිරනවා. වැස්සට අනිවාර්යෙන් වැස්ස වතුර කොටේට අදිනවනේ, උරනවනේ. රේල් පාරේ සිල්පර කොට වලට වතුර උරා ගැනීම වළක්වන්න මොනවද කරලා තියෙන්නේ? දන්නවද? තෙතමනේ ඇතුළේම වැළක්වීම මොනවද කරලා තියෙන්නේ? ඒ ඕන්නේ. ඔය ඔය දැකලා තියෙනවද? ඕගොල්ලන්ගේ සමහර මේම අනුරාධපුර පැත්තේ සමහරවල්ලාට තියෙනවා. අනුරාධපුර පැත්තේ සමහරට තියෙනවා. සමහර ඇතුළ පැති වල තියෙනවා. දැකලාතුරින් යද්දි දැකලා ඇති ලයිට් කණු තියෙනවා. ලී ලයිට් කණු දැකලා නැද්ද? කළු පාට වගේ ලී ලයිට් ඔව් කණු. සර් දැකලා තියෙනවා. දැකලා තියෙනවානේ. එතකොට කළු තෙල් ගාලා අන්න ඒක තමයි කළු තෙල් ගාලා තියෙන්නේ. කළු තෙල් ගාන්නේ කළු තෙල් ගාපුවම මොකද වෙන්නේ? කළු තෙල් වලින් ජලය උරා ගැනීම අඩු වෙනවා. ඒවට ගන්නේ හොර කියන ගස් වර්ගයේ. හොරලී කියන්නේ හොර ගහ හරි උසයිනේ. හැබැයි ඉතින් හොර ලංකාවට මේ ඒකදේශික ශාකයක් ලංකාවේ විතරයි හොර හම්බෙන්නේ. ඒ හොර ගස් තමයි දැන් ඒව ගන්න නැහැ. මොකද හොර ගස් අඩුයි. මේ ඉස්සර කාලේ ඔය උස හින්දා කපනවා තමයි මිනිස්සු. දැන් අලුතෙන් නීති ගෑනලා පරිසර වන ජීවි එකෙන් පරිසර අමාත්‍යාංශ වලින් කපන්න දෙන්නේ නැහැ එහෙම. නමුත් ඒක දිරණ එක වළක්වන්න කරන්නේ මේ කරන්නේ කළු තෙල් වල ගිල්ලා තිනවා. ගෙවල් වලටත් ඔය කරනවා මේ වහල ගහන්න ඉස්සෙල්ලා ඩීසල් දැන් හොයන් තියනවා කළු තෙල් වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ කියන්නේ කළු තෙල් 100ක් හොද නැහැ. කළු තෙල් වල තෙල් වල රසායන ද්‍රව්‍ය ගොඩක් පිච්චිලා තියෙන එන්ජින් එකෙන් අහක දාන එකනේ. එහෙනම් කාබන් වලට වඩා හොඳ වර්ගය තමයි අලුත් තෙල් ගන්න එක. අලුත් තෙල් නෙමෙයි ගන්න ඩීසල්. ඩීසල් ගාපුවාම වතුර උරන්නේ. ඉතින් ඩීසල් තමයි දැන් ලී වලට ගාන්නේ වහලවල් ගහන්න කලින්. ඩීසල් තමයි ගන්න. එකක් දැනගන්න මේ කළු තෙල් එච්චරම වැඩක් නැහැ කියලා දැන් හොයන් තියෙනවා. කළු තෙල් වල සංයෝග විනාශ වෙලා තියෙනවා. දැන් උත්තරේ එන්නේ එතකොට හරිනේ. මොකක්ද දෙන්නේ? ABC 4. C පමණයි. ABC පමණයි. yes 20. ඔන්න අකුණු සම්බන්ධයෙන්. ඕකත් තිබ්බ 8 අවසරේ. අකුණු ගැසීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? මොකක්ද උත්තරේ? ඔබද 8 අවසරේ දැන් මොකක්ද උත්තරේ? 3. අකුණු ගසන අවස්ථාවකදී එලිමහන් ස්ථානවල සිටී නම් බිම දිගාවීමෙන් ආරක්ෂා විය හැකිය. එක බලුම් ස්වභාවික ආපදාවක් වන බැවින් සිදුවන හානිය වළක්වාගත නොහැක. ස්වභාවික නිවැරදි ප්‍රකාශය. සිදුවන හානිය වළක්වාගත නොහැක. හානියක් වළක්වාගත නොහැක කියන්නේ ඇත්තටම ඕනම ස්වභාවික විපතක් වෙනකොට සුනාමි තත්ත්වයකදී පවා අපිට හානිය අඩු කරගන්න පුළුවන්. හානිය අඩු කරගන්න පුළුවන්. හානිය සම්පූර්ණයෙන් නවත්තන්න බෑ, අඩු කරගන්න පුළුවන්. ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් සිදුවන ජීවිත හා දේපල හානිය අවම කරගත හැකියි. අකුණු ගසන අවස්ථාවලදී එලිමහන් ස්ථානවල සිටී නම් බිම දිගාවීමෙන් ආරක්ෂා විය හැකියි. බිම දිගාවීමෙන් අකුණු අනතුරකට ලක් වූ පුද්ගලයන් ස්පර්ශ කරන්නේ නම් ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතුයි. ස්පර්ශ කරන්නේ නම් ආරක්ෂිත ක්‍රම. අකුණු ගැසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇති ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය වඩාත්ම හොඳම උත්තරේ. මොකද ඔය අන්තිම ප්‍රශ්නේ ගොඩක් වෙලාවට දෙන්නේ තර්කානුකූලව හොඳට හිතලා. දැන් වාගේ උත්තරේ ඒකද? වාගේ උත්තරේ උතර දෙකනේ. නෑ. වාගේ උත්තරේ 3. හොඳම උත්තරේ ඒක නෙමේ. ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් ජීවිත හා දේපල හානි අවම කරගත හැකියි. මේකයි හොඳම උත්තරේ. නිවැරදි. හොඳම උත්තරේ. එලිමහන් තැනකෙද්දි බිම දිගා වෙන්නම කියලා නෙමෙයි කියන්නේ. හරිද? බිම දිගා වුණොත් මිනිහගේ දිග වැඩි වෙනවා. හරිද? මිනිහගේ දිග වැඩි වෙනවා. මේම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේම අකුණක් ගන්න මම උතරම් අකුණු ගහලා දැකලා තියෙනවා. මම ඉස්සර අපිට මම පොඩි කාලේ 3 වසරේදී පාරේ යද්දි අකුණක් ගහලා මට එහා පැත්තේ පොල් ගහ කඩන් වැටුණා.
මම 99න් බේරුණේ හොඳ වෙලාවට මේ අදරත් මම ගිහිල්ලා බලනවා ඒ අදරත් ගියොත් එහෙම ඒ තියෙන පොල් ගහ මැරුණා දිවුල් ගහ තියෙනවා එන්න එහෙම වට්ටි වගේ දිවුල් ගහක් තිබ්බන් මෙතන පාර මායි මාගේ අංකල් ගෙනෙකුයි මම ඒක තුන වසරේ දෙක වසරේ තුන වසරේ මට මතකයි තුන වසරේ අපි ගියා බිලි බාන්න කලපුට මායි මාමා ඒ වෙලාවේ අපි දෙන්න බයිසිකලේ එනවා අපි හිතුවේ නෑ වහී කියලා බයිසිකලේ තෙමෙ ආවේ මං ඉස්සරහා පිටිපස්සේ ආවේ එද්දි එක පාට මකුණක් ගැහුවා මම දැක්කේ නෑ අකුණක් ගන්න කියන මම ඇස් දෙක වහගෙන වගේ ආයේ පොඩි හින්දා එතකොට මේ පාරේ මෙහාට පොල් ගහ තිබ්බා මෙහෙම පොල් ගහ හරිද පොල් ගහ තිබ්බා හරිද මේ දෙක අතර එච්චර දුරක් නෑ මේ පාර අපි හරියට මකුණ ගහද්දී හිටියේ දිවුල් ගහ යට පොල් ගහ දිවුල් ගහට වඩා උසයි හරිද පොල් ගහට අකුණ වැදුනා පොල් ගහ මෙතනින්ම කඩම් වැටුණා බිමට ඊට පස්සේ මම දැක්කේ නෑ මාම කිව්වා පොල් ගහට අකුණ වැදුණානේ කියලා මම කිව්වා මම දැක්කේ නෑ කියලා ආපහු හරවන් ගියා බැලුවා බලනකොට පොල් ගහ මෙහෙම දෙකට පැලිලා පොල් ගහ මෙහෙම දෙකට පැලිලා උඩ කෑල්ල කඩම් වැටලා ගිනි ගන්නවා මෙහෙම එතකොට මට එදා ප්‍රශ්නයක් තිබ්බා පොල් ගහට අකුණක් ගහද්දී කරන්ට් එකක් එනවා කියලා මම දන්නවා නමුත් ඇයි පොල් ගහ පැලෙන්නේ කොහොමද කියලා පස්සේ මට මේ කාලයක් අවුරුදු 4-5ක් ගිහිල්ලා උත්තරේ හම්බුණා විද්‍යුත් විච්ඡේදනය කියන පාඩම විදුලිය ගමන් කරද්දී ජලය කැඩෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන වායු වලට. එතකොට මේ සයිලස් එකේ තියෙන ජලය ඒ හයිඩ්‍රජන් ඔක්සිජන් වායු ඇති වෙලා මේන අධික කරන්ට් එකකින් හින්දා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායු ඇති වෙලා ඒ වායු වල පීඩනය නිසා තමයි ගහ පැලෙන්නේ පුපුරන්නේ. එතකොට අකුණක් ගහද්දී සතෙක් අනිවාර්යයෙන්ම පිච්චෙනවට අමතරව පුපුරලා යන්නත් පුළුවන් කියලා දැනගන්න. පුපුරලා යන්නත් පුළුවන්. ඉතින් එදා ඒ 3 වසරේ වෙච්ච සිද්ධිය අදටත් මට මතකයි. තාමත් දිවුල් ගහ තියෙනවා. පොල් ගහ මැරිලා දිවුල් ගහ තාමත් තියෙනවා. එතකොට මේ මම බේරුනේ මේකේ තියෙන වියන වගේ වට්ටිය වගේ තියෙන නිසා අකුණ කවර් වුණා මේකෙන්. අතෝලෙන් කවර් වුණා පොල් ගහ උස නිසා පොල් ගහට අකුණ වැදුණා. එතකොට මෙහෙම අකුණ බැස්සම තවත් දවසක් ඒක නම් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා වුණේ. මේ මම බස් එකේ යද්දී මං ඉස්සරහා ගිය බස් එකේ හරියටම දෙදුරුවේ ඉස්සරහා දෙදුරුවේ උඩ ඉද්දී මම හොඳටම දැක්ක අකුණක් ගහලා දිග ලොකු එලියක් ගමන් කරනවා ඒ එළිය ගමන් කෙරුවේ මේ මොනවාද මහා පාර දිගේ ඒ කියන්නේ කරන්ට් ලයින් එක මෙහෙම කරන්ට් ලයින් එක මෙන්න එහෙම මහා පාරේ මෙහෙම මේ තියෙන්නේ අපි බස් එකේ යනවා මම බස් එකේ ඉස්සරහා හිටියේ වීදුරුවක් පේනවා එකපාරට වැස්සා. දැදුරුවේ උඩදී දැදුරුවේ උසයිනේ පාලම. දැදුරුවේ පාලම උඩදී මුද්දටම දැක්කම් බස් එකට සමහරට ගහන්න ඇති. සාමාන්‍ය මම මේක අත්දැකීමුත් එක්ක කියන්නේ මම කියන්නේ එහෙම කරන්ට් එක අකුණු ගහද්දී මේ සමහර අවස්ථාවල් තියෙනවා බය වෙන්න ඕනේ නැහැ. මේව බස් එකේදී බස් එකට අකුණ ගහන්න ඇති. බස් එක උසයිනේ. දැදුරුවේ උඩනේ බස් එක තිබ්බේ. අපි බස් එකක් වගේ වාහනයක් අස්සේ ඉද්දී ප්ලේන් එකක් අස්සේ ඉද්දී කිසිම හානියක් වෙන්නේ නැහැ. හොඳම ආරක්ෂිත ස්ථානයේ තමයි අකුණු ගහද්දී ආරක්ෂිත ස්ථානයේ බස් එකක් හරි ප්ලේන් එකක් වගේ ඒ වගේ සංවෘත වස්තුවක්. විදුලිය ගමන් කරන්නේ වටෙන් මෙහෙම තාර පාර දිගේ දිගට එළිය යනවා මම දැක්කා. කරන්ට් ලයින් එක යනවා මෙහෙම දැක්කා. කරන්ට් ලයින් එක යනවා දැක්කා. එතකොට කරන්ට් ලයින් එක යනවා. ඉතින් අපේ බස් එකට ගහන්නේ අපිට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ අපිට වදිනවා. ඉතින් ඒ වගේ මේ මොනවාද මේ බිම දිගා වුණොත් ඒ දුවන කරන්ට් එක වදින්න පුළුවන් මිනිහා උසයිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට දිගා වුණොත් වදින්න පුළුවන්. ඒකේ 100%ක්ම ආරක්ෂිත නැහැ. ගොඩක් වෙලාවට ඇන තියාගෙන හොඳටම පාත් වෙන්න කියලායි කියන්නේ කකුල් දෙක ලං කරන්න කියලායි කියන්නේ. කකුල් දෙක ලං කරන්න කියලා කියන්නේ පුළුවන් තරම් කොට වෙන්න ඕන. මිටි වෙන්න ඕන, කොට වෙන්න ඕන. ඉතින් අර දිගා වෙනවා කියන්නේ දිගයිනේ. වෙන කොහාට බහින අකුණ මේ දිගේ යද්දී විභවාන්තරේ වැඩි හින්දා අපිට වදිනවා. ඉතින් ඒක හොඳම උත්තරයක් නෙමෙයි හොඳම උත්තරේ වෙන්නේ 2. දැන් ඔයා නිකන් බලන්න කීයක් හරිද කියලා. ලකුණු දාගන්නකො 20න් බලන්න කීයක් හරිද කියලා 40න් ලකුණු දාගන්න. හරිද? ලකුණු 40න් දාගන්න. කීයක් හරිද? 34යි සර් ලකුණු. 34යි. ඕකේ. අවුලම්මනේ. අප්සෙට් එච්චරම අප්සෙට් යන්නේ. 40ක් එන්න බෑ ලකුණු 6යිනේ අඩු වෙලා තියෙන්නේ නේ. ලකුණු 6 කියන්නේ ප්‍රශ්න 3යි.
ප්‍රශ්න 3යි අවුලන්නේ. හොඳයි. දැන් මේකෙත් මම උත්තර ටික සාකච්ඡා කරන්නම්. ඒතර අනිත් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. එතකොට ඒගොල්ලෝ තව පේපරයක් ඕන කරන්න පුළුවන් ඕනනම් තව පේපරයක් නැත්නම් 10 වසරක ඊළඟ දවස් 10 වසරක කරන්න පුළුවන්. කැමති නම් තව පේපරයක් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ ඔන්න ආලෝකයෙන් දීලා තියෙන්නේ මේවා සුපිරියටම කරලා තියෙනවා. ආලෝකයේ සුපිරියටම කරලා තියෙනවා. හරිද? ශිෂ්‍යෙක් ආලෝකයේ සිදුවන පරාවර්තනය හා වර්තනය ආදර්ශනය කිරීම සඳහා සිදු කළ ක්‍රියාකාරකමක පියවර කීපයක් පහක් දැක්වීම. හරිද? එතකොට මේ කරපුවා ටික තියෙන්නේ. හරිද? මේ x y අනම්මනම් මේවා තියෙනවා. මෙයා මේ කරපුවා ටික. මේ වගේ පරිශ්‍රණයක් මමත් ඔයගලන්ට කරලා පෙන්නවා මෙහෙම අඳින්න කියලා ඇල්පේන්ති වාගයක් අරගෙන අඳින්න කියලා මතක ඇති. මතකද මේක? මතකද ඇල්පේන්ති වාගයක් අරගෙන අඳින්න කියලා කිව්වා ටියුට් එකක් දුන්න මතකද? ටියුට් එකක් දුන්න මෙහෙම අඳින්න කියලා පෙන්නුවා මතකයිනේ? මේ ඇල්පේන්ති දෙකක් ගහලා කණ්ණාඩියෙන් බලලා ඊළඟ ඇල්පේන්ති දෙකක් ගැහුවා මේ කණ්ණාඩිය අස්සෙන් පේන ක්‍රමයට. ඇල්පේන්ති 4 යා කරපුවා මෙන්න මේ වගේ රේඛා දෙකක් ආවා. අංශක 90 රේඛාව දිනවා මෙතන. එන්නේ සටහනේ දක්වා ඇති අක්ෂර භාවිතයෙන් සටහනේ දක්වා ඇති අක්ෂර භාවිතයෙන් පහත තොරතුරු සපයන්න එක් කිරණයක් දැක්වීමට අක්ෂර දෙකක් යොදා ගන්න. මේක දැන් මට කියන්නම් කරන්න. පතන කිරණය මොකද්ද? පතන කිරණය. එකකට ලකුණු එකයි. ලකුණු දාගන්න. පතන කිරණේ මොකද්ද? AO. හරිද? සර් ඔව් කියන්නේ. පතන කිරණේ AO. ඇහෙනවනේ මම? සර් මම හරියට පොඩ්ඩක් ඈ? ආයෙත් පොඩ්ඩක් හරියට කියන්න සර් කඩේ එහෙමයි. එහෙමද? මේකේ ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නේ මේකට එක ලකුණක් නේ හම්බෙන්නේ, එක ලකුණ ගාන්නේ හම්බෙන්නේ එකකට. හරිද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? හරි නේද? ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. කොහමද රෙකෝඩින් එක ක්ලියර්? රෙකෝඩින් එකේදී රෙකෝඩ් දෙනවනේ අනිවාර්යයෙන්ම හරියටම. ඔයා රෙකෝඩින් එකත් බලන්න ආපහු පාරක් නිකම බලන්න නිකන්. හොඳයි නේ රෙකෝඩින් එක බලන එක. ප්‍රශ්න වලට උත්තර ආපහු පාරක් බලන එක හොඳයි නේ. එතකොට පතන කිරණේ මොකද්ද? AO. AO තමයි පතන කිරණේ. පරාවර්තන කිරණේ මොකද්ද? OQ. OQ. එක අකුරකින් නම් කරන්න බෑ මේවා. රේඛා ඛණ්ඩයක් නම් කරන්න අක්ෂර දෙකක් ඕන. හරිද? OQ තමයි පරාවර්තන කිරණේ. වර්තන කිරණේ කියන්නේ එහා පැත්තේ මාධ්‍යයට යන එක. වර්තන කිරණේ තමයි අනිත් මාධ්‍යයට. මේක වීදුරු කියනකොට වීදුරු මාධ්‍යයට යන එකක් කියනවා. වර්තන කිරණේ තමයි OP. PO කිව්වත් කම නැත්නම් OP. එතකොට OA AO කිව්වත් කමන්නේ. OQ QO කිව්වත් කමන්නේ. අනිත් එක OP. ඔන්න උත්තර තුන. හරිද? උත්තර හරිද? හරි නේද? ඕකේ නේ? රයිට් ඕකේ. XY රේඛාව මත දර්පණය තැබූ විට OA කිරණ දර්පණයට ආනත කෝණය 60ක් නම්. හරිද? මෙන්න මෙතන මේ ආනත කෝණය 60ක් නම් පහත කෝණයකින් පරාවර්තන පතන කෝණයකින් පරාවර්තන කෝණයේ පතන කෝණයේ හිත් පරාවර්තන කෝණීත් අගයන් වෙන වෙනම යන මේ ප්‍රශ්නේ මම තියරි වලට කිව්වා. තියරි උගන්නද්දි මම පුනා කිව්වා මතක ඇති රයින් වරද්ද ගන්න එපා. අංශක 90ට අඳින්න අභිලම්බයත් එක්කම තියෙන එක. හරිද? අභිලම්බයත් එක්කම තියෙන කෝණය තමයි පතන කෝණය. අභිලම්බයත් එක්කම තියෙන කෝණය තමයි ඊත් එක වර්තන කෝණය. පරාවර්තන කෝණය. පතන කිරණයි අභිලම්බය අතර තියෙන්නේ පතන කෝණය. පරාවර්තන කිරණය අභිලම්බය අතර තියෙන්නේ පරාවර්තන කෝණය. ඒතකොට මෙතන 60 නම් මෙතන කීයද? ඔන්න මැත්ස්. දැන් ඔන්න මැත්ස් උමනා එනවා. මේක 90 නම් මෙතන 60 නම් 30යි. එහෙනම් මේක අගය කීයද එහෙනම්? අංශක 30යි. නිකන් අංශක 30යි කියලා හරියන්නේ හරියට කියනවා මොකේද කියලා විද්‍යාවට ලකුණු දෙන්නේ නැහැ මං කියේ මොකේද කියන්න කොයි කඩේද මොන තැනද පැහැදිලිව කියන්න ඕනද මොකද්ද ප්‍රශ්නේ වල කියන්නේ පරාවර්තන කෝණයගේ අංශක 30යි
නෑ ප්‍රශ්නය අහන්නේ එහෙම නෙවෙයි. පතන කෝණ කියන්න උන පැහැදිලි නැත්නම් ලකුණු හම්බෙන්නේ. හරියට උත්තරේ කියන්නේ. මොකක්ද උත්තරේ? පතන කෝණයේ අගය අංශක 30යි. එච්චරද? ඔව් සර්. ඉතින් ප්‍රශ්න දෙකක් අහනවනේ. ප්‍රශ්න දෙකක් අහනවනේ. ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඔයාට හම්බෙන්නේ එතකොට එක ලකුණයි. ඔයාට හම්බෙන්නේ එක ලකුණයි. ඇයි? මේ සර් පරාවර්තක කෝණයත් එතකොට 30යි. මේ මෙතන ලකුණු දෙකක් තියෙනවා. ඒතකොට ඔයාට එක ලකුණයි හම්බෙන්නේ. ප්‍රශ්නේ හරියට කියලා තේරුම් ගන්න ලියන්න නැත්නම් එක ලකුණයි හම්බෙන්නේ. ඔව් සර්. ඒක පැහැදිලිව ලියන්න ඕනේ. නැත්නම් දෙකම වෙන වෙනම ලියන්න නැත්නම් එක ලකුණයි හම්බෙන්නේ. ඊළඟ එක මොකක්ද? හරි සර් දැන් කියන්න. හරි. කියන්න. AB පතන කෝණයේ අගය අංශක 30යි. පරාවර්තක කෝණයේත් අගය අංශක 30යි. රයිට්. එහෙම ලියන්න ඕනේ. නැත්නම් එහෙම ලකුණු හම්බෙන්නේ අඩුවෙන් හම්බෙන්නේ. 3. මොකක්ද 3? ආලෝකයේ පරාවර්තන නියම දෙක ලියන්න. පරාවර්තන නියම දෙක ලියන්න. ලකුණු දෙකයි. එකක් ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. නියම දෙක මොනවාද? පරාවර්තක කෝණය පතන කෝණය සමානයි. නෑ එහෙම ලියලා හරියන්නේ නෑ. එහෙම ලියන්න. මොකද පිළිවෙලට උගන්ලා තියෙනවනේ. පළමු පරාවර්තන නියමය කියලා ලියන්න ඕනේ ඒක. ඔහේ ලිව්වට හරියන්නේ නෑ. හරිද? නැත්තම් ලකුණු හම්බෙන්නේ නෑ. පළමු පරාවර්තන නියමය. මොනවාද? එහෙම ලියන්න ඕනේ. නැත්තම් ලකුණු හම්බෙන්නේ නෑ. මොකද ඉගැන්විය එහෙම නෙමෙයි ඉගැන්වි නම් එක්කනේ. පළමු නියමය කියලා ලියලා ලියන්න ඕන. මොකද පළමු නියමය? පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයට ඇඳි අභිලම්බයත් එකම තලයක පිහිටයි. ඊට පස්සේ දෙවන පරාවර්තන නියමය. මොකක්ද දෙකම දෙවන නියමය? පතන කෝණයත් පරාවර්තක කෝණයක් දෙකේම අගයන් සමානයි. පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි. පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි. දෙවන නියමය කියලා ලියන්න ඕනේ. රයිට්. 4. මොකද්ද? මොකද්ද? පළවෙනි නියමය මොකද්ද? නියම ටියුට් එකේ මම දුන්නානේ මොකද්ද? පළවෙනි නියමය ටියුට් එකේ මම ටියුට් එකක් ගහලා දුන්නේ ඒක තියෙනවනේ. පතන කිරණය පරාවර්තන හරිද? බලන්න මම කිව්වේ දැන් පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයට ඇඳි අභිලම්බයත් එකම තලයක පිහිටයි. ඒකයි පළවෙනි නියමය. XY මත තල දර්පණයක් හා සුදු කාඩ්බෝඩ් තීරුවක් තබා සමාන්තර ආලෝක කදම්බයක් එල්ල කළ විට සිදුවිය හැකි පරාවර්තන ආකාර දෙක හඳුන්වන නම් පිළිවෙලින් සඳහන් කරන්න. නම් දෙක විතරයි අහන්නේ. මොකද නම් දෙක? මොකද්ද? සිදුවිය හැකි පරාවර්තන ආකාර දෙක. සිදුවිය හැකි පරාවර්තන ආකාර දෙක හඳුන්වන නම් පිළිවෙලින් සඳහන් කරන්න. මොනවාද නම් දෙක? පරාවර්තන ආකාර දෙකයි ඉගෙන ගත්තේ නේ. සවිදි පරාවර්තනය, විසාරි පරාවර්තනය. ඒවා ටියුට් එකේ පැහැදිලිව දීලා තියෙනවා. රූපත් එක්කම දුන්නේ. බලා ගන්න දැන් විභාගයට අනිවාර්යෙන් ඕවා දෙනවම අයියා. ඒකනේ මේක ලකුණු 16ක ප්‍රශ්නයක්. තුන්වෙනි වාරේ මුලින්ම තියෙන වගේ පාඩමක් තමයි මේක. ඉතින් මේව අනිවාර්යෙන් ප්‍රශ්න වලට අහන එක පාඩම. තල දර්පණයෙන් ඔබේ රුව නිරීක්ෂණය කළ විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක්. වස්තුවේ තරමට ප්‍රතිබිම්බයේ තරම වස්තුවේ තරමට සමානයි. ප්‍රතිබිම්බය අතාත්විකයි. වස්තු දුර ප්‍රතිබිම්බ දුර සමානයි. හරිද? වස්තුව ප්‍රතිබිම්බය අතාත්විකයි. ප්‍රතිබිම්බයේ උඩුකුරුවේ එනට තිබ්බනේ. මතකනේ එනට තිබ්බා. ඒකෙන් ලියන්න තියෙන්නේ 2යි 5ක් විතර ඉගෙන ගත්තා. 5ක් විතර ඉගෙන ගත්තා. මතකයිනේ? ටියුට් එකේ ඔක්කොම තියෙනවා. ආයි ලස්සනට print කරලා තියෙනවා. ආලෝකය මෙන් ධ්වනියද පරාවර්තනයෙන් ලක් වේ. දෝංකාරය සහ ප්‍රතිනාදයේ ධ්වනි පරාවර්තනය නිසා සිදුවේ.
මීටර 20ක් දුරින් පිහිටි බාධකයක ධ්වනි පරාවර්තනය වීමෙන් ඇතිවන සිදුවීම කුමක්ද? දන්නවනේ ධ්වනි පරාවර්තනය දෝංකාරය හෙන්ද අවශ්‍ය වෙන දුර මීටර 17යි. අඩුම සම්පූර්ණ දුර 17. 20 කියන්නේ දෝංකාරය ඇති වෙන්න පුළුවන්. මීටර 20ක් දුරින් පිහිටි බාධකයක ධ්වනිය පරාවර්තනය වීමෙන් ඇතිවන සිදුවීම කුමක්ද? දෝංකාරය. 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 මිනිසාට දෝංකාරයේ ප්‍රයෝජනවත් වන ලෙස යොදාගත හැකි අවස්ථා සඳහා නිදසුන් දෙකක් ලියන්න. දෝංකාරය. මිනිසාට අහන්නේ සත්තුන්ට මේ වවුල්ලුන්ට මේ මිනිසාට. ඒ කියන්නේ ඩොල්ෆින් තමන්ගේ පාර හොයාගන්න ගොදුරු හොයාගන්න කිව්වොත් වැරදි. මොකද මිනිසාට නෙමෙයි ඒක ඩොල්ෆින්ටනේ. වවුලටත් නෙමෙයි. දෝංකාරයේ ප්‍රයෝජන නෙමෙයි මිනිසාට ඇති ප්‍රයෝජන. ඒතර මිනිසාට තියෙන දේවල් ලියන්න මොනවාද? මේ අතිධ්වනි පරිලෝකනය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියලා මතකද? අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් අතිධ්වනි පරිලෝකනයේදී යොදා ගැනීම. එහෙම නැත්නම් දේහයේ විවිධ ලෙඩ හඳුනා ගැනීම සඳහා අතිධ්වනි පරිලෝකනය භාවිතා කිරීමේදී ඒ වගේ හොඳ පිරිසිදු හොඳ මේ පැහැදිලි සම්පූර්ණ උත්තර ලියන්න. මේක දෙවෙනි පේපර් එකනේ. දෙවෙනි පේපර් එකේ සම්පූර්ණ වාක්‍ය වලින් ලියන්න ඕනේ. උත්තරේ කෙටි සම්පූර්ණ වාක්‍ය. මිනිස් සිරුරේ ලෙඩ හඳුනා ගැනීමේදී අතිධ්වනි පරිලෝකනයේ භාවිතා කිරීමේදී අතිධ්වනි පරිලෝකනයේ භාවිතා කිරීමේදී එක. අනිත් එක තමයි මුහුදු පතුලේ ගැඹුර සොයා ගැනීම සඳහා මුහුදු පතුලේ ගැඹුර සොයා ගැනීමේදී මත්ස්‍ය බිම් සහ මුහුදු පතුලේ බාධක හඳුනා ගැනීමේදී මත්ස්‍ය බිම් හඳුනා ගැනීමේදී හරිද? මත්ස්‍ය බිම් හඳුනා ගැනීමේදී මුහුදු පතුලේ ගැඹුර හඳුනා ගැනීමේදී ඔන්න කීපයක් තිබුණා right? ප්‍රතිනාදයේ වළක්වා ගැනීමට යෙදිය හැකි උපක්‍රම දෙකක්. අම්මෝ ඒවා නම් ලිව්වා එහෙනම්. තව කර්ටන් තිර රෙදි යෙදීම සීලින් ගැසීම නේ සීලින් ගැසීම තිර රෙදි යෙදීම තව මොකද්ද? ඒ වගේ තියෙන්නේ ගොඩක් තියෙන්නේ කාපට් ඇතිරීම කුෂන් බිත්ති මත ගැසීම කුෂන් ගැසීම කුෂන් ඇතිරීම තිර රෙදි ඇතිරීම ඒ වගේ ඕන තරම්. මේ ප්‍රශ්න ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ right වැඩ පහසු කර ගැනීම වැඩ පහසු කර ගැනීමේ සරල උපක්‍රම සරල යන්ත්‍ර ලෙස හැඳින්වේ. රූපේ P හා Q මගින් දැක්වෙන්නේ ලීවර් වර්ගයට අයත් සරල යන්ත්‍ර භාවිතා කරන අවස්ථා දෙකයි. මෙන්න සරල යන්ත්‍ර භාවිතා කරන අවස්ථා දෙකක් right. හරිද? එතකොට යාන්ත්‍ර විද්‍යාවට අනුව Q ලීවරේ A හා B හා C කොටස් වෙන වෙනම හඳුන්වන්න. කියන්න බෑ. Q වල. ඒකේ ලීවර් වර්ග ටිකද? නෑ. මේකනේ Q එක. හරි සර් හරි. හරි දන්නවනේ කොටස් ටික. මොකද්ද? ඒ කියන්නේ. C දරය. C දරය. C දරය. ඕකේ හරි. ඒ ආයාසය. B භාරය. හරි. උත්තරේ හරි. ලකුණු 3ක් හම්බ වෙනවා. ලකුණු 3යි. දැකනේ සරල යන්ත්‍ර ඕවා අනිවාර්යයෙන්ම අහනවාමයි. ඊට පස්සේ ඊළඟ එක. රෝමි ලක්කන් 2. පුරවන උත්තරේ කියන්නේ. වාට හොඳයි කියන එක. Q ලීවරයේ භාවිතය වඩාත් සුදුසු වඩාත් පහසු වන්නේ බලය යොදන ස්ථානය C දෙසට ගෙන
එන විටද සීගෙන් ඉවතට ගෙන යන විටද වැඩේ කරන්න පහසු වෙන්නේ මේ ආයාසය සීගේ ඉවතට යන විට. අන්න රයිට් උත්තරේ හරි ඉවතට පුළුවන් තරම් දික් කරන්න වැඩේ ලේසි හොඳ උදාහරණය තමයි බලන්නකෝ දැන් කළු ගලක් හරි ගල් කෑල්ලක් අයින් කරද්දී මෙන්න මේ ලීවරයෙන් ආයාසය යොදන තැන ඈඩ් කරගන්න පොල්ලක් පාවිච්චි කරනවා පොල්ල දික් වෙන තරමට වැඩේ ලේසි මිනිස්සු වගේ දේවලුත් කරනවා දන්නවන සාමාන්‍යයෙන් ඔය බස් එකක රෝද එක නට්ටේ ගලවද්දි මිනිස්සු පයිප් එකක් පාවිච්චි කරලා පයිප් එක උඩ හිටගන්නේ මිනිස්සු නට් එකට අර කෑල්ල දාලා ඒ තියෙන වීල් බ්‍රේස් එක කියන්නේ වීල් බ්‍රේස් එක දිගමදි වෙද්දී මේ යකඩ පයිප් එකක් දාලා යකඩ පයිප් එක කෙරවලින් අල්ලනවා සමහරට ඒක උඩ හිට ගන්නවා මොකද බස් එකේ නට් ලොකුයිනේ එතකොට ඒ දිග වැඩි කරගත්තාම වැඩේ ලේසි වෙනවා ඔය සරල දේවල් ඉතින් උතන තියෙන්නේ විද්‍යාත්මක සංකල්පය එතකොට ඊළඟට P සහ Q මගින් දැක්වෙන ලීවර අයත් වන වර්ග දෙක පිළිවෙලින් ලියන්න මොනවාද අයත් වන P සහ Q මගින් දැක්වෙන ලීවර P ආනත තලය නෑ ලීවර දෙක අහන්නේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනයි P සහ Q මගින් දැක්වෙන ලීවර ආනත තලයක් නෙමෙයි ලීවර දෙකයි අහන්නේ හරිද මේ දෙකම ලීවරනේ වීල් බැරෝ එකේ තියෙන ලීවරයක් මේකේ තියෙන ලීවරයක් මතකද වචනේ ලීවර වර්ග තුන පළවෙනි වර්ගයේ දෙවෙනි වර්ගයේ තුන්වෙනි වර්ගයේ. ඒතර මේක ඕක සර් පළමු වර්ගයේ ලීවර. මේක දෙවෙනි වර්ගයේ. ඕක සර් දෙවෙනි වර්ගයේ. දෙවෙනි වර්ගයේ. බාරයේ මැද නම් දෙවෙනි වර්ගයේ. මතකයි එන්නේ. ආයාසයේ මැද නම් තුන්වෙනි වර්ගයේ. බිලිපිත්ත තුන්වෙනි වර්ගයේ. ආයාසයේ මැදනේ. හරිද? දරේ මැද නම් පළවෙනි වර්ගයේ, බහරේ මැද නම් දෙවෙනි වර්ගයේ, ආයාසයේ මැද නම් තුන්වෙනි වර්ගයේ. එතකොට දබහ දරේ මැද නම් පළවෙනි වර්ගයේ, බහ කියන්නේ බාරයේ මැද නම් දෙවෙනි වර්ගයේ, ආ කියන්නේ ආයාසයේ මැද නම් තුන්වෙනි වර්ගයේ. පිළිවෙලට අකුරු තුනයි. හරිද? දබහ ඊට පස්සේ හතර P රූපයේ දැක්වෙන ලීවර වර්ගයේ අයත් නොවන සරල යන්ත්‍ර වර්ගය කුමක්ද? P රූපයේ දැක්වෙන ලීවර වර්ගයට අයත් නොවන සරල යන්ත්‍ර වර්ගය කුමක්ද? මේ ලීවර වර්ගයට අයත් වෙන්නේ නැති P වල පෙන්වන්න තියෙන තව එකක්. ඉදි එන්න. ඒ ප්‍රශ්න ටික තේරුන්නේ නැහැ. මේ මොකද ඒකට? දැන් මේ P රූපේ මේක නේද? මේකනේ P රූපේ. හරිද? P රූපේ ලීවර වර්ග දෙකක් තියෙනවනේ. මෙතන P රූපේ මේ මෙතන ලීවර වර්ග දෙකක් තියෙනවනේ. ඔව්. P රූපේ තියෙනවා ලීවර වලට අයත් නොවන වෙනත් සරල යන්ත්‍රයක්. අර ඉස්සෙල්ලා කිව්ව එක මොකද්ද? මෙන්න මේක. ඉදියෙන්න. මේ මොකද්ද? ආනත ඉස්සෙල්ලාම ආනත තලේ ආනත තලේ තමයි උත්තරේ. ලීවර වර්ගයට අයත් වෙන්නේ නැති එක තමයි මේ රූපේ හම්බෙන ආනත තලය. උත්තරේ ආනත තලය. ඒක තමයි උත්තරේ වෙන්නේ ආනත තල. சரியா? சரி. Okay. Next question. හරිද? Next question. පුළුවන් නම් මට උත්තර කියන්න ඕනේ. Right? B. ලොව පස්වන කාර්මික විප්ලවයේ ලෙස සැලකෙන්නේ නැනෝ තාක්ෂණයයි. නැනෝ තාක්ෂණයේ මත පදනම් වූ බොහෝ ස්වභාවික සංසිද්ධි ඇත. නැනෝමීටරයක් ලෙස හඳුන්වන්නේ මීටරයකින් කොපමණ ප්‍රමාණයක්ද? ඔබගේ පිළිතුර. ඉතින් මම කිව්වා. cm අපට සිරි. මීටරයකින් කොපමණ පංගුවක්ද කියලා අහන්නේ නැනෝ පරිමාණය නෙමෙයි අහන්නේ නැනෝමීටරයක් කියන්නේ මීටරයකින් කොච්චරද කියලා අහන්නේ.
එදා මං කිව්වා නැනෝ පරිමාණය කියන එකයි නැනෝමීටරයක් කියන්නේ කොච්චරද කියන එකයි දෙකක් හරිද? උත්තරේ මොකද්ද? පොතේ තියෙන මීටරයෙන් බිලියනයෙන් එකයි. නැනෝමීටරයක් ලෙස හඳුන්වන්නේ මීටරයකින් කොපමණ ප්‍රමාණයක්ද? මීටරයෙන් බිලියනයෙන් එකයි. මීටරයෙන් බිලියනයෙන් එකයි. මෙන්න මෙන්න මේමයි රයිට්. මීටර එකක් දාහෙන් බෙදෙනවා. මීටර එකක් 10න් බෙදපුවාම මොකක්ද හම්බෙන උත්තරේ? මීටර එකක් 10න් බෙදුවම හම්බෙන උත්තරේ මොකක්ද? සමානයි 1යි මිලිමීටර. මීටරේ 10න් බෙද්දාම මිලිමීටර 1යි. මිලිමීටර එක 10න් බෙදෙනවා. බෙදීම 1000. මිලිමීටරේ 10න් බෙද්දාම සමානයි මට එකට සිම්බල් එක ගන්න බෑ මේ zoom එකේ සිම්බල් එකේ සිලෙක්ට් කරලා ගන්න අමාරුයි. මයික්‍රෝමීටර 1යි. මම ඒක වචනයෙන් ලියනවා. මයික්‍රෝමීටර 1යි. හරිද? මයික්‍රෝමීටර 1යි. මයික්‍රෝමීටර 1යි. 1යි මයික්‍රෝමීටර රයිට්. ඔන්න. මීටරේ 10න් බෙද්දාම මිලිමීටර 1යි මිලිමීටරේ 10න් බෙද්දාම මයික්‍රෝමීටර 1යි මයික්‍රෝමීටරේ 10න් බෙද්දාම 1යි මයික්‍රෝමීටර 10න් බෙදෙනවා. මයික්‍රෝමීටර එක 10න් බෙද්දාම උත්තරේ කීයද එන්නේ? සමානයි ඔන්න මයික්‍රෝමීටර එකක් 10න් බෙද්දාම තමයි මිලිමීටර මීටර මිලිමීටර මයික්‍රෝමීටර නැනෝමීටර nm එන්නේ මේක නම් ලියුවේ 1යි nm 1යි nm. එතකොට මීටරේ කී පාරක් බෙදලා තියෙනවද? මීටරේ බිංදු කීයකින් බෙදුවද? මීටරේ බිංදු 9කින් බෙදෙනවා. මයික්‍රෝමීටර ඒතර නැනෝමීටරයක් කියන්නේ එතකොට මීටරයකින් නැනෝමීටරයක් කියන්නේ 1 nm සමානයි එක බෙදීම 1.9ක් 1 2 3 right 4 5 6 7 8 9 කීයද? තුන් පාරක් බෙදුවනේ 10යි 6යි 9යි. හරි දැන් මේක අපිට පුළුවන් ඔයා මැත්ස් ඉගෙනගෙන තියෙනවා නම් හරි ගණන් වල දර්ශක කියන පාඩම ඉගෙනගෙන තියෙනවා දර්ශක පාඩම. ඉගෙනගෙන තියෙනවා සර්. ඉගෙනගෙන තියෙනවා නම් මේ එක බෙදීම මේක හරිද? භාග සංඛ්‍යාව දර්ශකාකාරයෙන් ලියන්න බලන්න එන. බලමු බලන්න ඉගෙනගෙන තියෙනවද කියලා බලමු බලන්න දර්ශක පාඩම. ලියන්න. එක බෙදීම ඔය සංඛ්‍යාව හරිද? එක බෙදීම ඔය සංඛ්‍යාව දර්ශකාකාරයෙන් ලියන්න. අලියලා මට කියන්න බලන්න එක වැඩි කිරීම කීයද දෙන්නේ? කීයද? මෙතන ටයිප් කරුවත් කමන්නේ. කීයද දෙන්නේ? දර්ශක පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ගණන් වල. නැනෝමීටර එකක් කියන්නේ අපිට ලියන්න පුළුවන් 1 නැනෝමීටර සමානයි සර් 10න් 9යි. එක වැඩි කිරීම ඔව් 10 කිවෙනි බලයේද? 10 9 වෙනි බලය. 9 වෙනි බලය වැරදි. දර්ශක පාඩම හරියට ඉගෙනගෙන නැහැ.
හරිද? දර්ශක පාඩම හරියට ඉගෙන ගන්න නැහැ. 10 වෙනි බලය. 10 වෙනි බලය කොහොමද එන්නේ? භාග සංඛ්‍යාවක යට තියෙන එක උඩට අරන් යද්දි මොකද වෙන්නේ? ඍණ වෙන්නේ නැද්ද? ඍණ වෙන්න ඕනේ නැද්ද? එක වැඩි කිරීම 10 ඍණ 9 බලය. දන්නේ නැද්ද ඒක? 8 වසරෙත් ඔක දන්නවා. තිබ්බා. 9 වසරේ අනිවාර්යෙන් තියෙනවා ගණන් වල. ඔව් සර් දන්නවා. 9 වසරේ තියෙනවා. ඒ කියන්නේ ඉරයට තියෙනවා නම් ධන දර්ශකයක්. ඉරයට තියෙනවා නම් ධන දර්ශකයක් දැන් දෙකේ ඍණේ බලය කියමුකෝ. ඉර උඩට යද්දි මොකද වෙන්නේ? දෙකේ ඍණ 3 බලය එනවා කියලා දන්නේ නැද්ද? දන්නවනේ දන්නවා සර්. එහෙනම් මේක 10 එක වැඩි කිරීම 10 ඍණ 9 බලය වෙන. ඕගොල්ලන්ගේ පොතේ ඇති. පොතේ තියෙනවා. ඔක බලන්න මේ එකේ ඇති මේ 10 ඍණ 9 බලය. එතන මෙතන ඉන්නේ උත්තරේ එන්නේ අහන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නැනෝමීටරය ලෙස හඳුන්වන්නේ මීටරයකින් කොපමණ ප්‍රමාණයක්ද? මීටරයෙන් බිලියන එකයි. මෙන්න මේක ලිව්වනම් හරි. මෙන්න මේක ලිව්වනම් හරි. හරිද? මෙන්න මේක ලියන්න. ලියන්න වෙන්නේ මීටරයකින් කොපමණ පංගුවක්ද? මෙන්න මේක ලිව්වා මීටරයකින් බිලියනයෙන් එකයි. ඔන්න නැනෝමීටරය. මෙන්න මේක ලිව්වනම් හරි. මීටරයකින් බිලියනයෙන් එකයි. පංගුවනේ අහන්නේ. හරිද? මීටරයකින් බිලියනයෙන් එකයි. එක බෙදීම බිලියනේ ලියන්න. මේක ලියන්න බිලියනේ. එක බෙදීම එකයි. බින්දු එන ගොඩක් එනවා. බින්දු මට මම ලියන්න බෑ. වා ලියන්න මම උඩ ලියලා තියෙන්නේ. බින්දු 9යි මීටර. මීටරයකින් කොපමණ ප්‍රමාණයක්ද? එක බෙදීම 1.9යි. හරි එච්චරයි. නෙළුම් හෝ හබරල පත්‍රයක් මත ජලයේ වැටුණද රැඳෙන්නේ නැත. මෙම සිදුවීම කෙසේ හඳුන්වනු ලබයිද? අයියෝ සිම්පල් මොකක්ද ඒක කියන්නේ? ජල බීතිකාව. ජල බීතිකාව. එහෙම තිබ්බද කොහෙද පොතක? ජල බීතිකාව කියන්නේ පිස්සුබල් රෝගී වගේ ගන්න. ජල බීතිකාව. ජල බීතිකාව කියන්නේ මේ ජල මේ මොනවද? ජල බීතිකාව කියන්නේ මේ අර සාමාන්‍ය අර බල්ලෝ කාපුවම මේ පිස්සුබල් රෝගීට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඒක. නෙළුම් හබරල පත්‍රයක් මත ජලයේ වැටුණොත් රැඳෙන්නේ නැත. මම එදා විස්තර කරුවේ ඔය සිදුවීම හඳුන්වන්නේ ලෝටස් ආචරණය කියලා. අර මම කිව්වේ ලෝටස් ඒක උඩ තියෙන එක නෙමෙයිද? කොහොමද? දැන් සර් මෙතන අහන්න සර්. ඒ කියන්නේ ඒ ස්තරයට නෙමෙයිද කියන්නේ ලෝටස් ආවරණය කියලා. ඔව් ඉන්න මම වාට පොතෙන් බලලා කියන්න. මේකට මොකක්ද ඔයා දුන්න උත්තරේ? නෑ මෙතන අහන්නේ පෘෂ්ඨයන් මත ජලයේ නොරැඳෙන ගුණය. ඔය ඉතින් ඒක තමයි මම ප්‍රශ්නේ කිව්වේ. ඒක තමයි මම ප්‍රශ්නේ. නෙළුම් හෝ හබරල පත්‍රයක් මත ජලයේ වැටුණොත් රැඳෙන්නේ නැත. මම ඕක කිව්වා නෙළුම් කොලේ බත් කතාව කිව්වනේ. නෙළුම් කොලේ බත් දෙද්දි මම කිව්වානේ බත් මේ නෙළුම් කොලයක් උඩ වතුර බින්දුවක් රැඳුනහම වතුර බින්දුව බෝල ගෙඩිය වගේ තියෙනවා කියලා මම එදා විස්තර කරුවානේ. ඒ විස්තර කරලා මම කිව්වේ මඩ හරි මොන හරි තවරුනොත් අනිත් පැත්ත හරවපුවාම මේව ටික මේ බිමට වැටෙනවා උරලල්ලා තියාගන්නේ නෙළුම් කොලේ කියලා. මඩ වගේ දෙයක් වැටුනොත් උරලල්ලා තියාගන්නේ මම කිව්වා ඒ වගේ ක්‍රමයකට හදලා තියෙනවා ග්ලව්ස් හදලා තියෙනවා බූට්ස් හදලා තියෙනවා කියලා කිව්වේ. ඉතින් මේ සිදුවීම හඳුන්වනු ලබයිද නම මේකට තියෙන නම තමයි මේ ලෝටස් ඉෆෙක්ට් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ නෙළුම් කොලේ කියන්නේ ලෝටස් ආචරණේ. ලෝටස් ආචරණේ මෙහෙම මේ ගුණය භාවිතා කරලා තියෙන නිෂ්පාදනය සඳහන් කරන්නේ. නිෂ්පාදනයක් තමයි සපත්තු. හරිද? නිෂ්පාදනය නම් සපත්තු, ග්ලව්ස් මං කිව්වේ ග්ලව්ස් කියන අත්වැසුම්. හරිද? සපත්තු, අත්වැසුම්, ටී-ෂර්ට්. ඔන්න ඔය තුන. හරිද? සපත්තු, අත්වැසුම්, ටී-ෂර්ට්. ඔයා මට කියන්න පුළුවන් නම් වාහනයක ඔය ගුණය භාවිතා කරලා හදන්න පුළුවන් හොඳම තැනක් කියන්න වාහනේ බොඩි පාර්ට් එක. කියන්න පුළුවන් ලෝටස් ආචරණය භාවිතා කරලා හදන්න පුළුවන් වාහනේ බොඩි පාර්ට් අත්‍යවශ්‍යම බොඩි පාර්ට් එක කියන්නේ
මොකද්ද? සර් බාහිර පෙනුම නෑ බාහිර පෙනුම නෙමේ. අත්‍යවශ්‍යම තැන මොකද්ද? වින් ස්ක්‍රීන් එක. ඇයි ඒ? වින් ස්ක්‍රීන් එකට වතුර වැටුණාම මෙලෝදියක් පේන්නේ නැහැ. සාමාන්‍ය වාහනවල වින් ස්ක්‍රීන් එකට වතුර අල්ලලා තියා ගන්නවා. ඒතකොට වින් ස්ක්‍රීන් එක හැදුවොත් මේ වගේ වීදුරු වර්ගයකින් මොකද වෙන්නේ? වයිපර් ඕන්නේ නැහැ. වයිපර් ඕන්නේ. වතුර වයිපරේ ඕන්නේ නිකම්ම ගලන් යනවා. මොකද වින් ස්ක්‍රීන් එකට වතුර වැටුණාම වින් ස්ක්‍රීන් එක තෙත් වෙනවා. එතකොට ඒ වතුර ටික අයින් කරන්න වයිපරේ ඕන. එතකොට නැනෝ තාක්ෂණයෙන් හැදුවොත් වින් ස්ක්‍රීන් එකක් මොකද වෙන්නේ? වයිපර් අවශ්‍ය නැහැ. වයිපර් වලින් වැඩක් වෙන්නේ නැහැ. වතුර උරන්නේ නැහැ කවදාවත් ඒක. දැන් වයිපර් කියන එක අයින් වෙනවා වාහනේ. දැනට තියෙන වාහන එකකවත් එහෙම නැහැ. එහෙම වින් ස්ක්‍රීන් හදන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා දාලා ඒ වියදම් වැඩිනේ. තාම මේ තාක්ෂණයට ඇවිල්ලා නැහැ. පරණ බඩුම තමයි තාම. පරණ වින් ස්ක්‍රීන්ම තමයි පරණ වීදුරුම තමයි. අලුතෙන් හැදුවොත් එහෙම ඒවා විකුණ ගන්න බැරි වෙනනේ. ඒ කියන්නේ මේ ඒවා කෝටි ගණන් වලට හම්බ කරන්න බැරි වෙනවනේ. එන කම්පැනි කාරයෝ ඒවා කරන්නේ. කම්පැනි කාරයෝ ඕක ඔක්කොම දාලා වාහනේ මිල වැඩි කරන්න තමයි ඒවා දාන්නේ නැත්තේ. නැත්තම් ඒවා අමාරු වැඩ නෙවෙයි. ඒක තමයි කම්පැනි බිස්නස්. ජපන්නු හදන්නේ නැහැ තාම ඒවා. හරිද? හදන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා ඔන්න මේවා ටික ඔක්කොම විකුණලා ඔන්න හදයි ඊට පස්සේ ඒවා ඉතින් කෝටි 2 3 පයින්නවා කියනවා. නැත්තම් එතකොට වින් ස්ක්‍රීන් ඕන් නැති වාහන මෝටරේ ඕනේ නැහැ වින් ස්ක්‍රීන් එක ඕනේ කරන්ට් එක අඩුවෙන් යන්නේ. ඊට පස්සේ අහිතකර ද්‍රව්‍ය අධිශෝෂණය කරමින් ජලය පිරිසුදු කිරීමට යොදා ගන්නා නැනෝ පරිමාණ ද්‍රව්‍ය කුමක්ද? අයියෝ වෙන ලීසි වුණාද? සක්‍රිය ඊයේ මං කිව්වේ සක්‍රිය කාබන්. මං කිව්වේ වහ බිව්වම සක්‍රිය කාබන් දුන්නාම මොකද වෙන්නේ? වහ බිව්වම සක්‍රිය කාබන් දුන්නාම ගෙලින් බොරුන අපේ රටේ ඒවා කරන්න පුළුවන් අප්පා එන්නට හම්බ කරන්න පුළුවන්. සක්‍රිය කාබන් තියෙනවා පොල් කොටු අඟුරු තියෙනවා මේවා තියෙනවා හදන්න පුළුවන් සුප එකක්වත් කරන්නේ නැහැ ඕවා හැදුවොත් කොහෙන්න විකුණන්න පුළුවන්. සක්‍රිය කාබන් මාර වටිනවා පාවිච්චි කරන්න පුළුවන් ශේෂ්ත්‍ර මාරයි වතුර පිරිසුදු කරන්න පුළුවන්. බැරලෝහ මේ අවශෝෂණය කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ විෂ වායු ෆිල්ටර් කරන්න පුළුවන්. දැනට ඔය සක්‍රිය ඇක්ටිව් කාබන් කියලා ඒවා හදන ඒවා ඇත්තටම ඕවා හදන ඒවා බොහොලට පිට රටින් ගෙන්නන්නේ. ලංකාවේ හදන්නේ නැහැ ඕවා. ඕවා කරනවා නම් රස්සාවල් දෙන්න පුළුවන් නියමට ඇක්ටිව් කාබන් කියන එක කෝකටත් තෛලය වගේ ඕනම දෙයකට භාවිතා කරන්න පුළුවන් එකක් තමයි ඇක්ටිව් කාබන්. පෝර මං අර කිව්වේ ගස් වල දාන පෝර දැම්මොත් පෝර ඇක්ටිව් කාබන් වලට උරාගෙන ගහට එකපාරක් පෝර දැම්මොත් එහෙම අවුරුදු ගානකට මැචි. මොකද ඇක්ටිව් කාබන් වලින් උරාගෙන ටික ටික රිලීස් කරන්නේ. උතුම දේවල් තියෙන ඇක්ටිව් කාබන් වලින් කරන්න නිෂ්පාදනය කරන්නේ නැහැ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඉවරයි. මෑත ඉතිහාසයේ ඇතම් ස්වභාවික ආපදා ඇතිවීමට වැඩි ප්‍රවණතාවයක් දක්වන බව රැස් කර ගන්නා ලද විද්‍යාත්මක දත්ත අනුව පෙනී යයි. පහත තොරතුරු වලට අදාළ ස්වභාවික ආපදා තත්ත්වය කුමක්දයි ලියන්න. වායුගෝලයේ ඇතිවන පීඩන අවපාත නිසා හටගනී. මොනවාද? සුලිසුලා. ඔව්. පෘථිවියේ භූතටි මායි මාසන්නේ ඇතිවීමට වැඩි ප්‍රවණතාවයක් ඇත. භූමිකම්පා. එන ලේසි ඔය ප්‍රශ්නේ. ස්වභාවික ආපදා මොකද්ද? සුනාමිත් තියෙනනේ හින්දා මේකට සුනාමි උත්තරේ ගන්න බෑ. මේක පැහැදිලිව මුහුදු පතුලේ වෙන්න ඕනේ එහෙනම්. මුහුදු පතුලේ කියලා නෑනේ. පෘථිවියේ භූතටි මායිම මුහුදු පතුලේ උනොත් විතරයි. මුහුදු පතුලේ කියලා මේක නෑනේ. මුහුදු පතුලේ කියලා තිබ්බොත් විතරක් සුනාමියක් ගන්න නිකන් මුහුදු පතුලේ කියලා නැත්තම් සුනාමියක් ගන්න එපා. ඉතින් මෙතෙන්ට අදාළ වෙන්නේ භූමිකම්පාව. ඇතන් ස්වභාවික ආපදා ඇතිවීමට හේතුව ගෝලීය උණුසුම ඉහළ යාම බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු දෙකක් සඳහන් කරන්නේ. ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන හේතු දෙකක් මොනවාද? ඇයි ගෝලීය උණුසුම ඉහළ යන්නේ? කාබනික වායු අධික්‍රේෂ මහා පරිමාණයෙන් නිකුත් කිරීම. කාබනික වායු කියන්නේ එපා. කාබනික වායු නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් වායු. හරිද? තේරුණානේ? හරි සර්. කාබන් ඩයොක්සයිඩ් වායුව නෑ මෙහෙමයි. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි එකම හේතුව ගොඩක් වෙලාවට ගෝලීය උණුසුම කාබන් ඩයොක්සයිඩ්. දැන් ප්‍රධාන හේතු දෙකක් මේ ඛනිජ තෙල් ඉතා ඒ කියන්නේ ඛනිජ තෙල් මහ පරිමාණයෙන් දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාම. හරිද? ඒ කියන්නේ ඛනිජ තෙල් අහන්නේ හේතු දෙකක්. ප්‍රධාන හේතු දෙකක්.
ප්‍රධාන හේතු දෙක කියන ප්‍රධානම හේතු දෙක කියනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාමට ප්‍රධාන හේතු දෙකක් අහන්නේ. ඇත්තටම ප්‍රධානම වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. වෙන වායු වලට වඩා ගෝලීය උණුසුම ඉහළ යන්න ප්‍රධානම බලපාන හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාම. ඒක කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යන්න බලපාන ප්‍රධානම හේතු දෙක අහන්නේ. ප්‍රධානම හේතුවක් තමයි khනිජ තෙල් විශාල ලෙස නැත්නම් khනිජ තෙල් මහ පරිමාණයෙන් දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාම. අනිත් එක තමයි කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න තියෙන අවස්ථාව නැති වී යාම. ඒ කියන්නේ වනාන්තර විනාශය. වනාන්තර තිබ්බනම් අර කේස් එකක් නැහැ. නමුත් ඇත්තට වනාන්තර විනාශ කිරීම කාබන් ඩයොක්සයිඩ් අඩු වෙන එක වළක්වනවා. අනිත් එක තමයි වන විනාශය. ඔන්න හේතු දෙක. ප්‍රධාන හේතු දෙක නහන්නේ වන විනාශය. ඕකේ වන විනාශය සහ khනිජ තෙල් අධික ලෙස දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ යාම. 3. ගෝලීය උණුසුම ඉහළ යාම අවම කිරීමට ඔබට ගත හැකි පියවර ලියන්න. ඔබට ගත හැකි පියවර. මේ අනිත් කට්ටිය ගන්නේ වනේ මේ. ගෝලීය උණුසුම ඉහළ යාම අවම කිරීමට ඔබට ගත හැකි පියවර මොනවාද? හැකිතා පැල සිටුවීම. හැකිතා පැල සිටුවීම. හැකිතා පැල සිටීම ඊට පස්සේ අනිත් එක තමයි දෙමුහුම් වාහන භාවිතා කිරීම. ඒකෙන් ගොඩක් වෙලාවට කාබන් ඩයොක්සයිඩ් පිටවන ප්‍රමාණය අඩු වෙනවා. හරිද? දෙමුහුම් වාහන හෝ විදුලියෙන් ක්‍රියා කරන වාහන භාවිතා කිරීම. ඒතකොට කට්ටිය ඔක්කොම මේවා පාවිච්චි කරද්දි මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා අපි. විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන භාවිතා කිරීම හෝ දෙමුහුම් වාහන හයිබ්‍රිඩ් වාහන භාවිතා කිරීම. අනිත් එක තමයි පැල සිටුවීම. ඊට පස්සේ B අකුණු අනතුරු ඇතිවීම ස්වභාවික ආපදාවකි. වලාකුළක සිට ආරෝපණ විසර්ජනය විය හැකි ආකාර අනුව අකුණු වර්ග 3 නම් කරන්න. ඒ කියන්නේ අකුණු වර්ග 3ක් තියෙනවා. දැන් මෙතන අපි තුමු තියෙනවා කියලා ආරෝපිත වෙච්ච වලාකුළ. හරිද? මේ වලාකුළක් ආරෝපණය වෙලා තියෙනවා. මේ වලාකුළක් ආරෝපණය වෙලා තියෙද්දි මේ හරි වලාකුළක් ආරෝපණය වෙලා තියෙද්දි හරිද? මේ වලාකුළේ තියෙනවා ඇත්තටම වලාකුළේ තියෙනවා කියන්නේ වලාකුළ මේ ජල බිඳිති වලින් හැදිලා තියෙන්නේ. ජල බිඳිති වලින් හැදිලා තියෙද්දි හුලඟ මගින් මේ වලාකුළ ඇතිල් වෙනවා. ඇතිල් වෙලා ඉවරලා මේ වලාකුළු වල තියෙනවලු ස්ථිති විද්‍යුත් ආරෝපණ. ඔයගොල්ලෝ 7 වසරේ ඉගෙනගෙන තියෙනවා. වලාකුළේ උඩ තියෙන්නේ ධන ආරෝපණ. සාමාන්‍ය වලාකුළක උඩ තියෙන්නේ ධන ආරෝපණ. හරිද? බොහෝ වලාකුළු වල උඩ තියෙන ධන ආරෝපණ. වලාකුළු පෘථිවිය ආසන්නයෙන් යද්දී මේ වලාකුළක පල්ලෙහා තියෙන ඍණ ආරෝපණ. ඕනම වලාකුළක වගේ පල්ලෙහා තියෙන ඍණ ආරෝපණ. මොකද වලාකුළු ඇතිල්ලිලා තියෙන්නේ. හරිද? ඇතිල්ලීම මගින් ආරෝපණය වෙලා තියෙන්නේ. මෙන්න. ඒතර යට තියෙන ඍණ ආරෝපණ. උඩ තියෙන ධන ආරෝපණ. හරිද? මේ තියෙන්නේ පෘථිවිය. ඒතර මොකද වෙන්නේ? මේ වලාකුළු වල ඉඳලා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන අකුණක් ගහද්දී ඉලෙක්ට්‍රෝන ධාරාවක් පල්ලෙහාට ගමන් කරනවා. ඒවට කියනවා අකුණු කියලා. අකුණු කියනවා. අකුණු වර්ග 3යි. හරිද? මේ වලාකුළක ඉඳලා අනිත් වලාකුළට හෝ එම වලාකුළ ඇතුළෙම අකුණු ගහ ගන්න පුළුවන්. මෙහෙම අකුණු ගහ ගන්න පුළුවන්. හරිද? අනිත් එක වලාකුළේ තියෙන මේ ආරෝපණ ටික වාතයට ගහන්න පුළුවන්. වාතය හරහා අයිරි යනවා. අපිට පේන අකුණු ගහද්දි වාතය හරහා අයිරි යනවා. පහලින්ම වලාකුළක් ගියොත් ඒක පොළොවට පැමිණෙනවා. මේවා තමයි අපිට හානි කරන්නේ. මේ කරන්ට් එක, මේ අකුණු. එතකොට වාතයට ගනිවාට කියනවා වා අකුණු කියලා. ඒවා අපිට හානියක් නෑ. අනිත් එක වලා අකුණු. වලාකුළු ඇතුළෙම හෝ වලාකුළු දෙයක් අතර. අනිත් එක පෘථිවි අකුණු. වර්ග 3යි. පෘථිවි අකුණු තමයි අපිට හානි කරන්නේ. මේ වගේ ඒවා හානි කරන ඒකින්ද සාමාන්‍ය දැනගන්න අකුණු ගහන හැම අවස්ථාවකදීම අපිට හානියක් එන්නේ නැහැ. බොරුවට බය වෙන්න ඕනේ නැහැ. පෘථිවි අකුණු ඇති වෙනවා නම් එලියක් නික්මිලා තත්පර 3-4ක් ඇතුළත සද්ද එන්න ඕනේ. සද්ද ඒ කියන්නේ වලාකුළු ළඟ තියෙන්නේ. එහෙම නැත්නම් වලාකුළු උඩින් තියෙන අවස්ථාවකදී එලියක් ආවා, ආලෝකය නික්මුණා, අකුණ ගැහුවා. සද්ද එන්න තත්පර 10ක් ගියා කියන්නකො. වලාකුළු තියෙන්නේ ධ්වනියේ වේගය තත්පරයට මීටර 330යි. එතකොට තත්පර 10ක් ගියා කියන්නේ කොච්චර වෙලාවක් ගියාද? තත්පර 10 කොච්චර දුරක් තියෙනවද? තත්පර 10ක් ගියා කියන්නේ තත්පරයට මීටර 330යි ධ්වනියේ වේගය.
3300 මීටර. වලාකුළු තියෙන්නේ කිලෝමීටර 3කුත් මීටර 300ක් ඈතින්. එච්චර දුරට අකුණක් ගහන්නේ අපිට පෘථිවියට එන්නේ. ඒ එලියක් නික්මන වෙලාවෙ ඉඳලා තප්පර 2-3ක් ඇතුළත සද්ද එනවා නම් වලාකුළු ළඟ තියෙන්නේ. එතකොට ඩේන්ජරස්. ඒ හින්දා ඕක මයින්ඩ් පුළුවන් අපිට අතින් තප්පර මයින්ඩ් පුළුවන් ඇඟිල්ලෙන් මයින්ඩ් පුළුවන්. වර්ග 3 වාකුණු වලාකුණු පෘථිවි අකුණු. ඔන්න. හරි නේද? වාකුණු වලාකුණු පෘථිවි අකුණු වර්ග 3. හරිද? වාකුණු වලාකුණු පෘථිවි අකුණු. ඊට පස්සේ ඊළඟ එක අකුණු ඇතිවීමේදී අධික ශබ්දයක් සහිත ගිගුරුමක් ඇතිවීමට හේතුව කුමක්ද? හේතුව තමයි මෙතනදී වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් 6000ක් විතර වෙනවා. සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් 6000ට ආසන්නයි කියලා හොයන් තියෙනවා. ඊට පස්සේ පෘථිවි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් විතර වෙනවා. නමුත් අකුණ ගහන ලයින් එක තියෙනවානේ. මෙන්න මේ අකුණ ගහන ලයින් එකේ තමයිලු විශ්වයේම තියෙන මේ ඒ කියන්නේ පෘථිවි විශ්වයේම වගේ කියන්න පුළුවන්. තියෙන උෂ්ණත්ව වලින් වැඩිම උෂ්ණත්වය. මේ ලයින් එක දිගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මාර ගාන. මේකේ තමයි මේ ස්වභාව අපේ අවට මේ සර්වග්‍රහ මණ්ඩලයේ වැඩිම උෂ්ණත්වය තියෙන කීයද? සෙල්සියස් අංශක 30000යි. 30000යි. පුදුම උෂ්ණත්වයක්. 30000යි මාර උෂ්ණත්වය. ඒ කියන්නේ පෘථිවි අභ්‍යන්තර උෂ්ණත්වය ඇවිල්ලා කීයද? 6000ක් 5000ක් නේ. 5000ක් උපරිම 6000 5000 5000 මේ 30000යි. එතන මේ ලයින් එක අධික රත්යේ මින්ද මොකද වෙන්නේ මේ ආවට වාතේ ප්‍රසාරණය වෙනවා ඩෝංගාල පුපුරලා යනවා වගේ ප්‍රසාරණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ඒ කියන්නේ රත්න කල්ලා පුපුරනවා වගේ මේ ලයින් එක දිගේ වාතේ පුපුරලා යනවා ප්‍රසාරණය වෙනවා. එතකොට තමයි ශබ්දයක් ඇති වෙන්නේ. එතකොට ලියන්න ඕනනම් උත්තරේ කියන්න ලියා ගන්න. ලියන්න මෙහෙම. අකුණක් ඇතිවීමේදී ලියා ගන්න උත්තරේ. අකුණක් ඇතිවීමේදී එහි විදුලි ධාරාව ගමන් කරන රේඛාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000ක් පමණ වන බැවින් ඒ අවට වාතය අධික ලෙස රත් වී ප්‍රසාරණය වීමෙන් පිපුරුම් ශබ්දයක් ඇතිවීම. හරිද? ඒ අවට වාතයේ අධික ලෙස රත් වී ප්‍රසාරණය වීමෙන් පිපුරුම් ශබ්දයක් ඇතිවීම. හරිද? පිපුරුම් ශබ්දයක් ඇතිවීම. ඒක හේතු. right okay. හරි ලියාගත්ත නේද නං? ලියාගත්තද? ඔව් සර්. okay right. ඔව්. මේ ප්‍රශ්නෙට උත්තරේ උස් ගොඩනැගිල්ලකට අකුණු අනතුරු වලින් හානි වීම වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපාය කුමක්ද? අකුණු සන්නායකයක් සවි කිරීම. 4. අකුණු ඇතිවන අවස්ථාව ඔබ නිවසේ සිටී නම් අකුණු වලින් විය හැකි අනතුරු වළක්වා ගැනීමට ඔබ විසින් කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාවන් දෙකක් පිළිවෙලින් ලියන්න. පැහැදිලිව ලියන්න ඕන.
කළ යුතු දේවල්. මොකද්ද නොකළ යුතු දේවල් මොකද්ද? කළ යුතු දේවල් විදුලි උපකරණවල පේනු ගලවා තැබීම. අන්ප්ලග් කරන්න ඕන. කළ යුතු දෙයක් තමයි විදුලි උපකරණවල පේනු ගලවා තැබීම. තවත් ඕනනම් කළ යුතු දෙයක් තමයි ඇන්ටනා වයරේ ගලවා තැබීම. ඇන්ටනා වයරේ ගලවන්න ඕන. නැත්නම් ඇන්ටනා වයර් එකෙන් කරන්ට් ඇන්ටනාවට කරන්ට් එකක් ආවොත් අකුණක් ආවොත් ඒකට පිච්චෙන්න පුළුවන්. ඇන්ටනාවේ වයරේ ගලවා තැබීම. හරිද? ඔන්න කළ යුතු දේවල්. නොකළ යුතු දේවල් නිවසේ එලිමහන් ස්ථානයක සිටගෙන සිටීම. ඒක තමයි නොකළ යුතු දේවල්. එලිමහන් ස්ථානයක. නිවසේ එලිමහන් ස්ථානයක සිටගෙන නොසිටීම. නිවසේ එලිමහන් ස්ථානයක ක්‍රීඩා නොකිරීම. හරිද? ක්‍රීඩා නොකිරීම. ඊට පස්සේ ඇන්ටනාවක් සහිත රූපවාහිනියක් නැරඹීම. ඒක තමයි නොකළ යුතු දේවල්. නොකළ යුතු දේවල් නෑන්නේ. නොකළ යුතු දේවල් තමයි ඇන්ටනාවක් සහිත රූපවාහිනියක් නැරඹීම. ඇන්ටනාවක් සහිත රූපවාහිනියක් නැරඹීම. මොන දෙකක් කිව්ව හැම එකටම දෙක ගන්න කිව්වා. ඇන්ටනාව ගහලා තියෙන එක බලන්න හොඳ නෑ. ඒවර ඇන්ටනාවෙන් කරන්ට් එක ගාලා ටීවී එක පිච්චෙනවා. මහා පාරේ කරන්ට් ලයින් එක නෙමෙයි ඇන්ටනාවට එන්න පුළුවන්. හැබැයි හුඟක් කට්ටිය වරද්දවලා හිතනවා ජංගම දුරකථනයෙන් කෝල් එකක් ගත්තට මතක තියාගන්න කවදාවත් අකුණු වදින්නේ නැහැ. සමහර හින්න බොරු බයවල් තියෙනවා මිනිස්සුන්ගේ. මේ ලංකා සමාජයේ තියෙන දේවල් තමයි කොච්චර කිව්වත් ඉතින් පිළිගන්නේ නැහැ මිනිස්සු. ලංකා සමාජයේ ඊයේ පෙරේදත් මම දැක්ක මේ අර මේ සිරසේ කියන සිරස රූපවාහිනිය යනවනේ හරිත විනාඩිය කියලා. ලංකාවේ සර්ප වර්ග මම හිතන්නේ 100 ගණනක්ද කොහෙද ඉන්න විශේෂ. තාමත් හැම සර්පයෙක්ම මිනිස්සු මරනවා. සර්පයා කියන්නේ මේ හැම සර්පයාම කණ එකෙන් නෙමෙයි මේ හින විස නැහැ. සර්පයින්ට තියෙන පුදුම බයක් මේ එකක් මරලා දානවා. ඒකෙන් පරිසරයේ තුරුණේ නැති වෙනවා. ඒ පැත්ත මිනිස්සුන්ගේ දැනුම බිඳුවයි. අනිත් එක තමයි අකුණු ගැන. මිනිස්සු හිතන්නේ හැම වෙලාවෙම ඒක ටෙලිෆෝන් කියන සියලු එකෙන් අකුණු ගන්නවා කියලා හිතන්නේ. මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා අකුණු වදින්නේ නැහැ. ලෑන්ඩ් ෆෝන් එකට වදින්නේ ලෑන්ඩ් ෆෝන් එකේ වයර් කේබල් එකක් තියෙනවනේ. ඒකෙන් වදින්නේ මොබයිල් ෆෝන් එකට කොහෙන් අකුණ එන්නේද? අකුණක් කියන්නේ විභවාන්තරයේ වෙනසක් නිසා ඇති වෙන දෙයක්. මොබයිල් ෆෝන් එකට අකුණ හොයන් ඉන්න බෑ. ඒ වගේ ගොඩක් මිනිස්සුන්ගේ තියෙනවා. ඉතින් අර ඒ වගේ වැරදි මත කොච්චර කිව්වත් ඉතින් නිවැරදි වෙන්නේ නැහැ. යුරෝපියන් කන්ට්‍රීස් වල නම් ඒගොල්ලෝ අප්ඩේට් වෙනවා. අපේ එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ජංගම දුරකථනයක් පාවිච්චි කරුවා කියලා ඇතුළේ ඉඳලා ඒකට වයර් එකක් ගහලා නැත්තම් නිකන් ජංගම දුරකථනයේ තියෙන වයර් නැතුවනේ අකුණු වදින්නේ. ඒකත් දැනගන්න. හරි නේද ඒක? පැහැදිලි නේද? නදුන් හරි නේද? ඔව් සර් හරි. හරි එහෙනම් මේ මම එන හතරවෙනි ප්‍රශ්නේ ඔයාලට තව ක්ලාස් එකක් තියෙනවා ගන්න. මම ඊළඟ ප්‍රශ්න දෙක ඊළඟ දවසේ කතා කරන්න. මම ඊළඟ දවසේ ක්ලාස් පුළුවන් ද බැරිද කියලා මට වයන් එහෙවට හරි උත්තරයක් හම්බෙන්නේ නැහැ. මොකද අනිත් දෙන්නට පුළුවන් ද බැරිද දන්නේ නැහනේ. මම ඒකින්ද මේ WhatsApp group එකේ වෙලාවක් දාලා අහන්නම්. මේ පේපර් එකේ ඉතුරු ටික එදාට කරමු. එදාට කරමු. සෙනසුරාදා තීබෙලාට දාමු. සෙනසුරාදා දාමු. එහෙනම් තියෙන වෙලාවටම දාමු. සෙනසුරාදා දාමු. එහෙනම් පුළුවන් වුණොත් තව එක් ක්ලාස් එකක් කරන්න සිකුරු බ්‍රාස්පෙන්දා පුළුවන් වුණොත් කරමු. බ්‍රාස්පෙන්දා නිවාඩුනේ බ්‍රාස්පෙන්දා මේ සර් තාම කාලසටහන් දීලා. ඇහෙන්නේ තාම කාලසටහන් දීලා නෑ මං කියන්නේ බ්‍රාස්පෙන්දා දීපවාලිනේ. බ්‍රාස්පෙන්දා දීපවාලින්ද මට දැන් ක්ලාස් වගේක් තියෙනවා. මං ඔයගලන්ට මැසේජ් එකක් දාන්නම් පුළුවන් ද බැරිද කියලා මේ පුළුවන් නම් කරමු නැත්නම් සෙන්සුරාදා කරමු. හරිද? හරි ඕකේ. එහෙනම් පේපර් එකේ ඉතුරු කරලා නැත්නම් ඒව ටික කරලා තියන්න. මේ ප්‍රශ්න කරලා තියන්න කරලා නැත්නම් මම සාකච්ඡා කරනවා. ඕකේ එහෙනම් God bless you. Okay, good night. good night. Okay, good night, right?